සහභාගී වී සිටින සියලුම අපගේ උඩවැඩි යාළුවලින් හට ඒ වගේම මේ අවස්ථාව සම්බන්ධයෙන් කතා කරොත් අද ලංකාවේ ඓතිහාසික අවස්ථාවක්. මොකද ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට තමයි මේ ඕකිඩ් සම්බන්ධ වෙබිනාර් එකක් කරන්නේ. ඒ වගේම මම හිතන විදිහට ප්‍රථම වතාවට තමයි මේ වෙබිනාර් එක Facebook හරහා ලයිව් ස්ට්‍රීම් කරන්නේ. ඉතින් මේට සම්බන්ධයෙන් මම ඔබ සියලු දෙනාටම විශේෂයෙන් අපගේ උඩවැඩියා ලංකා උඩවැඩියා අභිජනකයන්ගේ සංගමයේ වශයෙන්ද ඕකිඩ් හෙල්ප් ඩෙස්ක් FB ගෲප් එක වශයෙන් ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේ නිමාඩු දිනේ සතියන්තයේ මේ සියලු දෙනාගේම වටිනා කාලය කැප කරමින් මෙතෙන් සහභාගී වීම අපි අගය කර සැලකනවා. ඉතින් මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනි මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්නවා ලෝකේ ප්‍රවීණම ඕකිඩ් විද්වතෙක්, ඒ වගේම අපගේ හිතවත් මහාචාර්ය සුරවීට් වන්නකුරොච්ච මහතා. එතුමා ලංකා උඩවැඩියා සංඝ අභිජනකයන්ගේ සංගමේ ප්‍රධාන උපදේශක වශයෙන් කටයුතු කරන. ඒ වගේම එතුමා තමයි ලංකා තායිලන්තේ ඕකිඩ් සංගමේ සභාපති විදිහට කටයුතු කරන්නේ. ඉතින් එතුමා බොහෝම කාර්යබහුල පුද්ගලෙක්. එතුමා ඒ නිහතමානීව අපගේ ආරාධනාව පිළි අරගෙන මේ අවස්ථාවට සම්බන්ධ වීම සම්බන්ධයෙන් මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම කැමති කියන්න මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා මධ්‍යම ඉතාලියානු ඕකිඩ් සංගමේ සභාපතිනිය එතුමිය මාරියන්ජලා බෙලිසාරියෝ මැතිනිය. එතුමියටත් මම ස්තුතිවන්ත වෙනවා. එතුමියගේ වටිනා කාලය කැප කිරීමෙන් මේ අවස්ථාවට සහභාගී වීම සම්බන්ධයෙන්. ඉතින් මම කැමති අපගේ මේ සංගමයේ බිහිවීමට හේතුව පැහැදිලි කරන්න. මොකද මේ ලංකාවේ උඩවැඩියා වගාව නිසි මාර්ගයට ගෙන යාමට කිසියම් සහායක් දැරීම තමයි අපි කරන්නේ. එහිදී අපිට අවශ්‍ය ලංකාවේ වගාකරුවන්ට අවශ්‍ය සියලුම පැළ ලංකාවේ නිෂ්පාදනය කරන්න. ඒ වගේම නව ප්‍රභේද නිපදවීමට ලංකාවේම ප්‍රභේද එයින් විදේශ විනිමයක් ගෙනීමට ලංකාවේ වගාකරුවන් යොමු කිරීම තමයි අපගේ ප්‍රධාන අරමුණ වෙලා තින්නේ. ඔයගොල්ලන්ට ඉතින් මෙතන ඉඳන් ඉදිරියට සති 4 එක දිගට සම්බන්ධ වෙලා මේ අපගේ ව්‍යායාමයට දායක වෙලා එම කාර්යයට ඔයගොල්ලන්ගේ දායකත්වය ලබා දීමට හැකි වෙයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. Now I would like to thank Professor Suravit Pannakar-Roach for your valuable participation for this event. The professor is our chief advisor in Orchid Breeders Circle of Ceylon. Thank you very much, Professor, for your valuable time. And I would also like to thank Mrs. Mariangela Belisario, the president of Central Italian Orchid Society. Thank you very much, all of you. ඉතින් මම නලින්ද මහත්තයාට ආරාධනා කරනවා අපගේ වැඩසටහන ඉදිරියට කරගෙන යන්න කියලා. බොහොම ස්තුතියි සියලු දෙනාට නැවත වරක් ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි තිලංක. අපි දැන් පටන් ගන්න යන්නේ පොඩක් අලුත් දෙයක්. මේක පොඩි උත්සාහයක්. මේ අපි කොහොමද මේ වගේ දෙයක් අන්තර්ජාලය හරහා කරන්න කියලා මේ පවතින වාතාවරණයත් එක්ක අපි හැමෝටම වැඩමුළුවක් පවත්වන්න විදියක් නැහැ. ඒ හින්දා අපි පොඩි උත්සාහයක් ගත්තා අපේ ඕකිඩ් බීඩර්ස් සොසයිටි එකයි ඊට පස්සේ අපේ ඕකිඩ් වගාවට අත්වැල සමූහයේ ඇඩ්මින් වරුත් එක්ක කතා කරලා මේ වගේ දෙයක් කරන්න. නමුත් මේ වෙබිනාර් එකක් මීට කලින් අපිට කරලා අත්දැකීමක් තිබුණේ. නමුත් අපි ඒක පොඩ්ඩක් හොයාගෙන අපි මේක කරන්න හිතුවා. මේකේ අඩුපාඩු තියෙන්න පුළුවන්. නමුත් අපි මේකේ අඩුපාඩු හදාගෙන අපි පුළුවන් විදිහට අපි ඉදිරි මාසය පුරාවටම ඔයගොල්ලෝම දැනුවත් කරන්න බලනවා. අපි දන්නවා විශාල පිරිසක් ඉන්නවා බලාගෙන මේ ඕකිඩ් වගාවට පිවිසෙන. නමුත් ඒගොල්ලන්ට හරියම අධ්‍යාපනයක් ලබා ගන්න තැනක් නැහැ. ලංකාවේ ඇත්තටම එහෙම අධ්‍යාපනයක් ලබා ගන්න පහසුකමුත් ඊතරම්ම නැහැ. ආයතන කිහිපයක් කරනවා. නමුත් ඒක ප්‍රමාණවත් නැහැ.
අපි අපේ මේ සමූහය පටන් ගත්තෙත් ඕකිට වගා රත්තරක් කියන සමූහය මේක වෙළඳ පරමාර්ථයක් නෑ කිසිම අපි අපේ කවුරුවත් මෙතන කිසිම ඕකිටයක් විකුණන්නේ නැහැ. අපේ එකම පරමාර්ථය තමයි මේක හොබි එකක් විදිහට ඩෙවලොප් කරන නැත්නම් විනෝදාංශයක් විදිහට ඕකිඩ් වවන කට්ටියට උදව් කරන්න. මොකද මේක ගොඩක් හොඳ විනෝදාංශයක් ඔබේ කාලය කැප කරන්න ඔබට අලුත් බලාපොරොත්තුවක් එකතු කරන්න හොඳ වටිනා දෙයක්. ඉතින් අපි ඒ හින්දා අපි තීරණය කරා මේකට ඔයගොල්ලන්ට උදව් කරන්න. අපි අද මේ පළවෙනි උත්සාහය අපි බලමු කොහොමද මේක කරන්න කියලා. මේ අපි මෙතනදී කාණ්ඩ ප්‍රෝග්‍රෑම් 4කට වගේ කඩලා තියෙන්නේ. මේකෙදී අපි ඉස්සෙල්ලාම එකේ මේක කෙටි ප්‍රෝග්‍රෑම් එකක්. මේකෙදී අපි මේ උඩවැඩියා ගැන දල හැඳින්වීමක් ඔයගොල්ලන්ට කරනවා. මේ දල හැඳින්වීම ඇතුලේ ඔයගොල්ලන්ට යම් අවබෝධයක් ගන්න පුළුවන් උඩවැඩියා ගැන. අපිට ඊට පස්සේ උඩවැඩියා වගාවේ පොහොරේ දීම, රෝග පාලනය සහ බඳුන්ගත කිරීම ගැන අපි සවිස්තරව කරනවා. නමුත් මෙතනදී අපිට පොඩි බාධාවක් තියෙනවා. ඒක තමයි අපි මේ රූපවාහිනිය මේ පොඩි කැමරා එකක් ඉස්සරහා ඉන්නේ. එතකොට අපිට ඒකෙන් ඇත්තටම පොඩි උත්සාහයක් ගත්තා. දැන් දෙයක් පෙන්වන්න ඕන වුණත් ඒක හරියට පේන්නේ නැහැ. ඉතින් එතනදී පොඩි ගැටලුවක් තියෙනවා. ඒ හින්දා අපි තීරණය කරා මේක ප්‍රසන්ටේෂන් වලින් ගිහිල්ලා ඔයගොල්ලන්ට අමතර වීඩියෝස් වෙනම දාන්න ඔයගොල්ලන්ගේ පහසුවට ඒ ඇරෙන්න අපේ සමූහයේ ගයිඩ්ස් වලට ඔයගොල්ලන්ට යන්න පුළුවන් නම් ඒකේ තියෙනවා ගොඩාක් වීඩියෝස් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. අපේ YouTube channel එකෙත් තියෙනවා. නමුත් අවාසනාවට ඒක වැඩි පරිහරණය වෙන්නේ නැහැ. නමුත් ප්‍රශ්නේ අපි බලමු මේක අපිට මොන විදියට කරන්න පුළුවන් වෙයිද කියලා. මම දැන් ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. මගේ ප්‍රසන්ටේෂන් එකක් තියෙනවා. මෙතනදී අපේ පළවෙනි වැඩසටහන් දෙවෙනි වැඩසටහන් වලදී ඔයගොල්ලන්ට ප්‍රශ්න අහන්න තියෙන අවස්ථාව අඩු. නමුත් ඔයගොල්ලන්ට ප්‍රශ්න Facebook live එන කට්ටියට කමෙන්ට් කරන්න පුළුවන්. ඊළඟ වැඩසටහනේදී සාකච්ඡා කරන්න පුළුවන්. අපි අවසාන වැඩසටහනේදී අපි උත්සාහ කරනවා මේ කට්ටියව ඔක්කොම එකතු කරගෙන සාකච්ඡාවක් විදිහට මේක පවත්වලා මේ තියෙන ගැටලු වලට ඕගොල්ලන්ට විසඳුම් දෙන්න. Excuse me, Mr. Nalinda පුළුවන් නම් waiting room එක බලන්න පුළුවන්ද? join වෙන්න විදියක් නැතුව ඉන්නවා කියනවා waiting room එකේ. හරි පොඩ්ඩක් ඉන්න. Thank you. ඔයගොල්ලන්ට මේකයි මෙතනදී මේක සීමා සහිත ගාණක් ඉන්නේ මෙතන පාටිසිපන්ට්ලා දාන්න පුළුවන් අපේ 100යි. ඔයගොල්ලන්ට අපහසුතාවක් කියනවා FB එකේ මේක live යනවා. එතනින් join වෙන්න පුළුවන් මේකට. අපේ Facebook page එකේ මේක live යනවා. group එකේ මේක live යනවා. මේක අර limited participantලා හින්දා අපි 100යි මෙතෙන්ට අපිට සහභාගී කරගන්න පුළුවන් උපරිම. Okay. කරුණාකරලා ඔයගොල්ලෝගේ මයික්
ඔෆ් කරගන්න. හරි මම කියන දේ ඔයගොල්ලන්ට ඇහෙනව ඇති නේද? ශ්‍රී ලංකාවේ ඇහෙනව නේද මේක? ඔව් ඇහෙනවා. හරි. හරි අපි එහෙනම් ඕකිඩ් වගාවට පිවිසෙමු. අපි මුලින්ම බලමු මේ ඕකිඩ් හෙවත් උඩවැඩියා කියන්නේ මොකක්ද කියලා. අපි ඇත්තටම ඕකිඩ් කියන්නේ ශාක පවුලක්. මේ පවුල ආරම්භ වෙන්නේ 1789 විතර අතීතයේදී ෆ්‍රාන්ස් ජාතික විද්‍යාඥයෙක් වෙන අන්තෝනි ලෝරන් කියන විද්‍යාඥයා තමයි මේ ඕකිඩේසියේ කියන පවුල ආරම්භ කරන්නේ. මෙතනදී මේ ඕකිඩ් කියන වචනය මේක ඇත්තටම මේ නෝටි වචනයක් විදිහට තමයි මේකේ මේ කියවෙන්නේ. මොකද මේ නෝටි දෙයකට මේ හොඳ අර්ථකථනයක් දීපු වචනයක් කියලා. අතන මේ ඕකිඩ් කියන එක හැදිලා තියෙන්නේ ඕකිස් කියන ග්‍රීක වචනේ. ඕකිස් කියන ග්‍රීක වචනය ඕචිස් කියන ලතින් වචනයට ඇවිල්ලා ඒ ලතින් වචනයෙන් බෙදලා ආපු එකක් තමයි ඕකිඩ් කියලා කියන්නේ. ඇත්තටම මේ ඕකිඩ් කියන එකේ අර්ථය ගත්තොත් ඒකේ ඉංග්‍රීසි අර්ථය ටෙස්ටිකල් ඔයගොල්ලෝට ගිහලා මේ වචනේ හොයලා බලන්න පුළුවන්. ඒකේ අර්ථය මොකක්ද සිංහල අර්ථය එන්නේ කියලා. මේ ඒක උඩවැඩියා කියන ඇත්තටම මේ ලෝකේ පුදුම ශාකයක්. මේකේ හරිම වෙනස් අනිත් ඒවලට වඩා මේකේ හැදෙන විදිය, මල් හට ගන්න විදිය සහ පරාගණය වෙන විදිය එහෙම සාමාන්‍යයෙන් අපිට අනිත් ශාක වලින් ගොඩක් වෙලාවට වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. මෙතනදී මම මේ සම්බන්ධයෙන් ඔයගොල්ලන්ට වැඩිදුරටම කතා කරන්න යන්නේ නැහැ. මේකේ මේ සම්බන්ධ උඩවැඩියා ගැන හොඳ වීඩියෝ එකක් කරලා තිනවා ඉමදුව ප්‍රියදර්ශන කියන අපේ සොයුරා. අපි ලබන සිකුරාදා ඒ වීඩියෝ එක ලයිව් ස්ට්‍රීම් කරනවා. එතකොට ඔයගොල්ලන්ට ඒක ගැන කැමති කට්ටියට ඒ ගැන ගැඹුරින් හදාර ගන්න පුළුවන්. උඩවැඩියා වල අපි වගතුක ටිකක් බැලුවොත් උඩවැඩියා වල ඝනයක් කියන්නේ එක සහ සමාන ලක්ෂණ තියෙන එක ශාක කාණ්ඩයකට ඒකේ ඝන 880ක් විතර තියෙනවා කියලා කියනවා. මේ 880න් ඝන 78ක් විතර ලංකාවේ තියෙනවා. ලංකාවේ වනාන්තරවල ඒ කියන්නේ අපි මේ හදනේව නෙමෙයි අපේ වනාන්තරවල ස්වභාවිකව තියෙනවා. ඒ තියෙන්නේ වලින් එක ඝනයක් ලංකාවට ආවෙනිකයි කියලා කියනවා. මට ඒක නම් මතක නැහැ. ඊට පස්සේ විශේෂ ගත්තොත් 25000කට වඩා වැඩි ප්‍රමාණයක් කියනවා. සමහර අය කියනවා 28000ක් තියෙනවා, සමහර අය කියනවා 30000ක් තියෙනවා කියලා. උඩවැඩියා විශේෂ ඇත්තට විශේෂයක් කියන්නේ මේ ඝනයට පස්සේ එන ඒ කියන්නේ ඝනයක් ඇතුලේ තියෙන ඊට වඩා කියන්නේ අන්තරාභිජනනයේ කියන්නේ සරුජනිතයන් බිහි කරන්න පුළුවන් විශේෂ එකක් තමයි විශේෂ කියන්නේ. මේකේ ඕගොල්ලෝ දැනට මේක සරලව මතක තියාගන්න. අපි මෙතන එතර ගැඹුරට යන්නේ නැහැ. ඊට පස්සේ තමයි මේ දෙමුහුන් ප්‍රොසෙස් කියනවා, සම හයිබ්‍රිඩ් කියලා කියනවා. ඒව තියෙනවා සාමාන්‍යයෙන් ලක්ෂ 2කට වඩා වැඩිපුර මේ දෙමුහුන්. ඒ කියන්නේ අපි දෙමුහුන් කියන්නේ අපි හදන්නෙම ඇත්තටම ඔය දෙමුහුන් වර්ග තමයි. අපිට තායිලන්තේ ඉඳලා ආනයනය කරන්නේ ලංකාවේ ඒ දවස් ඉඳලා හදන්නේ ගොඩාක්ම දෙමුහුන් වර්ග. අපි ගත්තොත් සෝනියා ඊට පස්සේ ඔය වැන්ඩා තියෙන ඔක්කොම වර්ග දෙමුහුන් තමයි. දැන් මාදිලි කියලා කියන්නේ අපි දන්නවා සමහර උඩවැඩියාවල එකම උඩවැඩියා අපි හිතමු ඩෙන්ඩ්‍රෝබියම් සෝනියා කියලා. ඩෙන්ඩ්‍රෝබියා සෝනියා එකේ දම් පාට මල් තියෙනවා, ඊට පස්සේ සුදු පාට මල් තියෙනවා, ඊට පස්සේ දම් පාට එකේ කහ පාට වගේ මල් තියෙනවා. ඒ වගේ එකම මලක විවිධ කලර් ක්ලෝන්ස් තියෙනවා, නැත්නම් අපේ කලර් ෆෝම්ස් තියෙනවා. ඒ වලට තමයි මාදිලි කියන්නේ. මේවා තියෙනවා ලක්ෂ 5කටත් වඩා වැඩි. ඊට පස්සේ අපි ඝන බැලුවොත්
මුලින්ම අපි ගණනේ අඳුරන්නේ අපි දැන් වවනකොට අපි ඩෙන්ඩ්‍රෝබියම් කියනවා ඊට පස්සේ වැන්ඩා කියනවා පැලනොප්සිස් කියනවා හැපිඩෙන්ඩ්‍රම් කියනවා ඔය වගේ මේව 880ක් තිබුණාට අපි හරි සීමිත ප්‍රමාණයක් නේ වවන්නේ. ඒ සීමිත ප්‍රමාණයෙන් අපි බල්බොපිලම් කියන ගණේ තමයි වැඩිපුරම තියෙන්නේ ලෝකේ. නමුත් අපේ ලංකාව ඇතුලේ මේ බල්බොපිලම් කියන එක මෑතක් වෙනතුරු ජනප්‍රිය වෙලා තිබුණේ නැහැ. නමුත් දැන් ටික ටික මේ වවන අය මේකට ආස වෙලා දැන් සමහර අය තායිලන්තයෙන් ගෙන්නනවා, සමහර අය හදනවා. ඒක හොඳ ප්‍රවණතාවයක්. මොකද මේ ඇත්තටම උඩවැඩියා වගාවේ යෙදෙන වැඩි ප්‍රමාණයක් පොඩ්ඩක් මට දෙන්න. උඩවැඩියා වගාවේ යෙදෙන වැඩි ප්‍රමාණයක් ඇත්තට විනෝදේ පිණිස වවන අය. ඉතින් ඒ විනෝදේ පිණිස වවන අය ගොඩාක් වෙලාවට ওই ව්‍යාපාරික වවන අයට වඩා වෙනස්. ඒගොල්ලෝ ආසයි එක එක වර්ගයේ උඩවැඩියා හදන්න. දැන් ඇත්තට මමත් එහෙම විනෝදේ පිණිස උඩවැඩියා වවන කෙනෙක්. මමත් ආසයි විවිධ වර්ගයේ උඩවැඩියාව හදන්න. ඒ වගේ තමයි ලංකාවේ වැඩිපුරම ප්‍රමාණයක් ඉන්නේ මේ විනෝදයේ පිණිස හදන අය. එතන ව්‍යාපාරික විදිහට හදන අය ඉන්නේ ඉතා සුළු ප්‍රමාණයක්. ඉතින් අර ඒ විනෝදයේ පිණිස හදන අය වඩා කැමති මේ අලුත් දේවල් හොයාගෙන යන්න. ඉතින් ඒ හින්දා දැන් බල්බෝපිලම් වගේ ඒවා දැන් එපිඩෙන්ඩ්‍රම් වගේ ඒවා ලංකාව ඇතුලේ දැන් ගොඩාක් වෙලාවට ජනප්‍රිය වේගෙන එනවා කලින් තිබුණාට වඩා. ඊට පස්සේ අපි බල්බෝපිලම් වලින් පස්සේ ලෝකෙ වැඩියෙන්ම තියෙන එපිඩෙන්ඩ්‍රම් කියන එක ඒකේ සාමාන්‍යයෙන් කියන විශේෂ 1500ක් විතර වගේ තියෙනවා කියලා. ඊට පස්සේ තමයි අපි ගොඩක් දෙනෙක් දන්න ජනප්‍රිය ඩෙන්ඩ්‍රෝබියම් එන්නේ. මේ ඩෙන්ඩ්‍රෝබියම් කියන එක ඇත්තටම අපි දන්නේ මේ ඩෙන්ඩ්‍රෝබියම් වල හරිම පොඩි කොටසයි. නමුත් ඩෙන්ඩ්‍රෝබියම් කියන්නේ විශාල විශේෂත්වයක් තියෙන විශාල විවිධත්වයක් තියෙන ඕකිඩ් විශේෂයක්. මොකද අපි නිතර අපි දකින ඔය ලස්සන මල් තියෙන ඔය දෙමුන් ඔය තායිලන්තයෙන් ඉඳලා එනවා. අපි සමහර අය කියන 250 කලර්ස් තියෙනවා 350ක් තියෙනවා. ඒ කේසස් එක කලර්ස් 25ක් 30ක් අපි ගමුකෝ. ඒ ඇරෙන්න ඩෙන්ඩ්‍රෝබියම් විශේෂ ඉතා විශාල ප්‍රමාණයක් තියෙනවා ලෝකේ ජනප්‍රිය. නමුත් ලංකාවේ ඒක ජනප්‍රිය වෙලා නැහැ. මොකද ලංකාවේ ගොඩාක් වෙලාවට මේ වෙළඳ මුල් කරගෙන තමයි ඕකිඩ් වගාවේ යන්නේ. එතකොට අර විශේෂ ලංකාවට එනවා අඩුයි. තව එකක් තමයි මේ විශේෂ ලංකාවට ගේන්නත් බෑ. ඒ ගේන්න නීතිමය බාධා තියෙනවා. මොකද සමහර ඩෙන්ඩ්‍රෝබියම් විශේෂ රටකින් රටකට ගෙන යන්න තහනම්. දැන් උදාහරණයක් විදිහට ලංකාවේ තියෙන අපි හිතමු වෙසක් මල් කියන එක අපිට කවදාවත් වෙන රටකට ගෙනියන්න බෑ. පීඩෝතාලිස් කියන එක ඒ විශේෂ 1000ක් විතර වගේ තියෙනවා. නමුත් ඒක ලෝකේ ජනප්‍රිය එකක් නෙවෙයි. මේකේ තියෙන විශේෂත්වය තමයි මේකේ ඔයගොල්ලන්ට මේක ඉන්ටර්නෙට් එකෙන් සර්ච් කරලා බලනකොට කොළේ මැද්දෙන් තමයි මලක් එන්නේ. ඉතින් මේක ලංකාවේ මම දන්නේ කාගේල් ළඟ මේක තියෙනවා කියලා. මේක හරිම දුර්ලභ. කියන්නේ අපේ වගේ රටවල මේක ගොඩක් දුර්ලභ උඩවැඩියාවක් සමහර වෙලාවට තියෙන අය ඇති. නමුත් මම නම් ලංකාව තුලදී තාම මේක දැකලා නැහැ. මේ තියෙන වෙසක් මල ලංකාවට ආවෙනික උඩවැඩියාවක් ඩෙන්ඩ්‍රෝබියම් එකක්. මේ තියෙන වැන්ඩා සිමුරියා කියන උඩවැඩියාව මේක ලෝකේ ගොඩාක් ජනප්‍රිය එකක්. මේකත් විශේෂයක්. මේක දෙමුමක් නෙමෙයි. අපි දැන් මේ උඩවැඩියාවල විවිධත්වය මොකක්ද කියලා බලමු. දැන් උඩවැඩියා කියන්නේ පුදුමාකාර විවිධත්වයක් තියෙන ශාක කාණ්ඩයක්. මේකේ ඉතා කුඩා ඒවා තියෙනවා, විශාල ඒවා තියෙනවා, ඒ වගේම පොළ නැති ඒවා තියෙනවා, පොළොවේ යට තියෙන ඒවා තියෙනවා, මල විතරක් උඩට එන ඒවා. ඒ කියන්නේ මේක පුදුමාකාර විදියට විවිධත්වයක් තියෙන එකක්. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ
මෙතන මේ අල්ලගෙන ඉන්නේ මේක බල්බ ෆැලනොප්සිස් කියන එක. මේකේ සමහර වෙලාවට කොලයක් අඩි 3ක් විතර වගේ දිගට වැඩෙන විශාල වැඩෙන ෆැලනොප්සිස් එකක්. නමුත් මේකත් රෝගේ රටකින් රටකට ගෙන යන්න බැරි උඩවැඩියාවක් විදිහට තමයි තියෙන්නේ. මොකද මේ ඒක සංරක්ෂිත උඩවැඩියාවක්. ඊට පස්සේ මේකේ අපි ගත්තොත් මේකේ පොළොව උඩ හැදෙන ඒවා තියෙනවා, ගස්වල හැදෙන ඒවා තියෙනවා. ඊට පස්සේ දිය පහරවල ආශ්‍රිතව හැදෙන ඒවා තියෙනවා. කොළ නැති මේ වගේ කොළ නැති උඩවැඩියා තියෙනවා. ඒ වගේ විශාල විවිධත්වයක් මේකේ තියෙනවා. අපි ගත්තොත් මේ ග්‍රැමටෝෆිලම් ස්පෙසියොසම් වගේ එකක් මේ උඩවැඩියාව සාමාන්‍යයෙන් කියනවා මේ ටොන් 4-5ක් විතර බරට ගස් උඩ හැදෙනවා කියලා. එතකොට ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන් මේ වගේ උඩවැඩියාවක් දරා ගන්න කොච්චර ගහ විශාල වෙන්න ඕනද කියලා. මේ වගේ දැන් මේවත් සමහර අය ලංකාවේ විකුණන්න තියෙනවා පොඩි පෝච්චි වල තියෙන. නමුත් මේක ඇත්තටම මේ ගොඩාක් විශාල බර දරන්න පුළුවන් ගස් වල හැදෙන්නේ. පේරාදෙනියේ මේකේ තියෙනවා මම දැක්කා ඒකලුණු මල් පිපිලා තියෙනවා පසුගිය වතාවේ. ඒ වගේම තව මේ පැලේ මල් පිපෙන පැල තියෙන අය ලංකාවෙත් ඉන්නවා. ඒ වගේම තමයි ප්‍රමාණය ගත්තම දැන් මේකට අපි ෂුගර් කේන් ඕකිඩ් කියලා කියන්නේ මේක විශාල ඕකිඩ් එකක්. ඒ වගේම කුඩා දැන් මේ පැන්සලට සාපේක්ෂව ඔයාලට පේනවා ඇති මේක කොහොමද කියලා. ඉතාලම කුඩා ඒවත් තියෙනවා සෑහෙන්න ප්‍රමාණයක්. මේකෙන් අර මම මේකෙන් අදහස් කරේ මේ උඩවැඩියා කියන එකේ විවිධත්වය කියන්නේ අති විශාලයි. මේක ඉතා විශාල අඩි 10-15 වගේ උස පැලේ ඉඳලා සමහර වෙලාවට ඇල්පිනිති හිසකට වඩා පොඩ්ඩක් විශාල වෙන පැලයක් දක්වා උඩවැඩියා තියෙන්න පුළුවන්. එච්චරට මේකේ විසිරුණු පරාසයක් තියෙනවා. ඊට පස්සේ අපි බැලුවොත් මේ උඩවැඩියා හැදෙන පරිසර මේකත් මේ ඉතා විශාල පරිසර පද්ධතිවල හැදෙනවා. දැන් අපි ලංකාවේ ගත්තොත් ලංකාවේ බොහෝ කලාපවල මේ උඩවැඩියා හැදෙනවා. අපි දැක්කොත් එහෙම බැලුවොත් අනුරාධපුර පොළොන්නරුව එතනින් යාපනයට යනකම් යාපනෙත් තියෙනවා. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් සිම්පිඩියම් වර්ග තල්ගස් වල හැදිලා තියෙනවා. ඊට පස්සේ මේ පැත්තේ නුවරඑළියට යනකම් තියෙනවා. කතරගමට ඔය හැම තැනම ලංකාවේ උඩවැඩියා තියෙනවා ලංකා පරිසර පද්ධතියට. දැන් ලෝකේ පරිසරය ගත්තත් එහෙමයි. සාමාන්‍ය උඩවැඩියා තියෙන බෙල්ට් එකක් තියෙනවා මේ චීනයේ ඉඳලා පල්ලෙහාට ලංකාව පැපුවා නිව් ගිනියා ඕස්ට්‍රේලියා ඊට පස්සේ ලංකා මැලේසියාව ලංකාව තායිලන්තය ඔය ඇවිල්ලා ඔතෙන්ට මේ අප්‍රිකාවට යන වගේ තියෙනවා. අප්‍රිකානු මහද්වීපයේ උඩවැඩියා වැඩිපුර හම්බෙන්නේ ආයි හම්බෙනවා බ්‍රසීලය වගේ දකුණු ඇමරිකානු රටවලත් ඊට පස්සේ සමහර යුරෝපා රටවලත් උඩවැඩියා තියෙනවා. මට දැනගන්න හම්බුනේ ඉතාලියේ වර්ග විශේෂ 190ක් විතර උඩවැඩියා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. මේ විවිධ පරිසර මේ කාන්තාර ස්වරූපයක් තියෙන පරිසර පද්ධති වල පවා මේ උඩවැඩියා තියෙන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ වගුරුමින් ආශ්‍රිතව තියෙන උඩවැඩියා වගේක්. ඒ කියන්නේ ඒ වගේ පරිසරවලත් උඩවැඩියා හදන්න ඕන හෝටන් තැන්නේ කිව්වොත් හෝටන් තැන්නෙත් මේ වගේ උඩවැඩියා වගුරුමින් ආශ්‍රිතව තියෙනවා බලා ගන්න පුළුවන්. හරි. දැන් මම ඔයගොල්ලන්ට පොඩි දලා අදහසක් දුන්නා උඩවැඩියා විවිධත්වය ගැන. දැන් මම කතා කරන්න යන්නේ මේ උඩවැඩියා මල ගැන. ඇත්තටම මේ උඩවැඩියා මල නිසාම තමයි මේක මේ ලෝකේ ජනප්‍රිය වෙලා තියෙන්නේ. මම මෙතනදී වර්ග තුනක් ජනප්‍රිය වර්ග තුනක් මල් තුනක් දාලා තියෙන්නේ. මේ සුදු පාට එක තමයි පැලනොප්සිස්. ඊට පස්සේ මේක වැන්ඩා එකක්, මේ වැන්ඩා සිරුඩියා, මේක ඩෙන්ඩ්‍රෝබියම් එකක්. මේ තුනම දෙමුහුම්. ඇත්තටම දෙමුහුමක් කියන්නේ ඒ කියන්නේ නොගැලපෙන වර්ග දෙකක්, ස්වභාවිකව නොගැලපෙන වර්ග දෙකක් එකතු කරලා හදන එකකට තමයි අපි දෙමුහුමක් කියලා කියන්නේ. අපි සාමාන්‍ය විදිහට ගත්තොත් එහෙම අපි දන්නවා
පැලනොප්සිස් එකකුයි වැන්ඩෙකුයි අපිට එකට මුහුම් කරන්න බෑ. ඒකට ස්වභාවික මුහුම් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ හැදිලා තියෙන්නේ ඒගොල්ලෝගේ પરම්පරාවක නේ. ඒගොල්ලෝ වෙන પરම්පරාවකට ඇඟිලි ගහන්නේ නැහැ. නමුත් දෙමුම් කරනවා කියන්නේ අපි මේ නොගැලපෙන પરම්පරා දෙකක් නොගැලපෙන මල් දෙකක් එකතු කරලා අලුත් එකක් හදන එකට. ඒක තමයි දෙමුම්. ලෝකේ ඒ වගේ දෙමුම් ඉතා විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ උඩවැඩියා මලේ තියෙන විශේෂම එක තමයි මෙන්න මේකේ ලිප් එක. මේ හැම මලකටම මෙන්න මේ ලිප් එක තියෙනවා. මේ ලිප් එක ඒක අපි තොල්පෙත්ත කියලාත් කියනවා, තමයි නවුතලයේ කියලාත් කියනවා. අනිත් එක තමයි මේ හැම මලකටම පොදුයි මේ පෙති උඩවැඩියා මලේ මේ පෙති 6ක් තියෙන එක. ඒ පෙති 6 හැදෙන්නේ මේ ඇතුළෙන්ම තියෙනවා පෙති 3ක්, පිටතින් තියෙනවා මේවට අතර මණිපත්‍ර විකරණය මණිපත්‍ර කියලා කියන්නේ මේක දලපත්‍ර. මේ පිටතින් තියෙනවා පෙති 3ක්, ඇතුළතින් තියෙනවා පෙති 3ක්, පහතින්ම තියෙන පෙත්ත තමයි මේ ලිප් එක විදියට නැත්නම් තොල විදියට හැදිලා තියෙන්නේ. මේ හැම මලේම එහෙම තමයි. මේ පහළින්ම දැන් වැන්ඩ එක මේකේ දාම් කුඩාවට තියෙනවා. පැලනොප්සිස් එකේ තරමක් එක පහළම පෙත්ත ලොකුවට තියෙනවා. මේ මලේ හැඩේ එන්නේ මේ ලිප් එකෙන්. මේ ලිප් එකේ කාර්යය තමයි මේ මල් પરම්පරාව බෝ වෙන්නේ සාමාන්‍යයෙන් පරාගණය වෙලා මේ මල බෝ වෙනකොට කියන්නේ මලට පරාගණය වෙන්න කුමියට ඇවිල්ලා ලෑන්ඩ් කරගෙන මුං ඇවිල්ලා පහත් වෙලා මේ ඇතුළට රින් ගන්න තමයි මේ ලිප් එක හැදිලා තියෙන්නේ. මේ ලිප් එක ඇත්තටම මේක සොකැප්සෝ පහයි කරපු එකක් වගේ. මේකට කුමිය පහත් වුණාම කුමියට හානියක් නැති වෙන්නයි, කුමිය ඇතුළට තල්ලු කරන්නයි මේ ලිප් එකට පුළුවන් ඉහළ පහළ චලනය වෙන්න. දැන් අපි තවදුරටත් බලමු මේ මලේ කොටස් කොහොමද කියලා. දැන් මෙහෙම උඩවැඩියා කරන්න ඇවිල්ලා මෙහෙම කරන සමහරවිට ඔයගොල්ලෝ හිතන්න පුළුවන් ඇයි අපි මෙහෙම ඉගෙන ගන්නේ මේකද උඩවැඩියා කරන්න කියලා. නමුත් අපි දෙයක් ගැන ඉගෙන ගන්න එකේ අපිට වාසියක් තියෙනවා. අපි දැන් ඕනම දෙයක් ගැන අපි යමක් ඉගෙන ගන්නකොට අපිට ඒකේ තියෙන ඉන්ට්‍රස්ට් එක අපිට වැඩි වෙනවා. ඉතින් වැඩි වෙන ඉන්ට්‍රස්ට් එක නිසා, ඒ කියන්නේ ඒකට කැමැත්ත නිසා අපි ඒ ගැන තව හොයන්න පුරුදු වෙනවා. දැන් අපි දන්න දෙයක් තමයි අපේ උඩවැඩියා මේ සමූහයට ඕකිඩෝයිඩ් අත්ලක් සමූහයට නිතර කතා එවන දෙයක් තමයි මේ මල මොකක්ද කියලා අඳුර ගන්න. ඇත්තට මේ අඳුර ගන්න තියෙන උමනාව තමයි ඉගෙන ගන්නවා කියලා කියන්නේ. දැන් උඩවැඩියා ගැන ඉගෙන ගන්න ඇත්තට උඩවැඩියා වගාවේ යෙදින ඇල්ම වැඩිනවා. ඒ හින්දා මේ ටික ඔයගොල්ලෝ දැනගන්නේ කොහොමද? හැබැයි මේ ටික ඔයගොල්ලෝ මතක නැහැ. මේ ටික ඔයගොල්ලෝ අමාරුයි මතක තියාගන්න අමාරුයි. මේව පාඩම් කරන්න ඕනේ. ඒ කිසිම කතන්දරයක් නැහැ. මේ ගැන දල අදහසක් ඕගොල්ලෝගේ ඔළුවේ තියෙන එක හොඳයි. මේ මෙතනින් දක්වලා තියෙන සාමාන්‍ය මලක ස්වරූපය. සාමාන්‍ය මලක ස්වරූපය තමයි මේ තියෙන්නේ. මේ කලංකේ තියෙනවා, කිලේ තියෙනවා, පරාගදානි තියෙනවා. ඕන මලක් හැදිලා තින්නේ ඒ මල ලිංගික උපචාරණය වෙලා මේක පරම්පරාව ඉදිරියට ගෙනන්න. මේ ඕකිඩ් මලත් එහෙමයි. මේ ඕකිඩ් මලේ අර විශේෂත්වය තමයි මේකේ තියෙන පරාගදානිය කැප් එකකින් වැහිලා තියෙන්නේ. පරාගදානිය කැප් එකකින් තොප්පියකින් වගේ එකකින් වැහිලා තියෙන්නේ. දැන් වෙනේවල එහෙම නැහැ. මේකේ තමයි විශේෂත්වය තියෙන්නේ. ඊට පස්සේ මලට මේකේ පරාගණය වෙනකොට මේකේ යට තියෙන ස්ටිග්මා කියලා මේකේ තමයි පරාග අලවන්නේ. මේ ගැලවෙන පරාගය අලවගන්නේ මේක ප්‍රචාරණය වෙන්න. මම එතනින් නවත්තනවා මේ මල ගැන. මේක ඕගොල්ලෝ තව දුරටත් ඕන නම් අන්තර්ජාලය පාවිච්චි කරලා මේ ගැන හොයන්න පුළුවන්. නමුත් ඕගොල්ලෝ බොහොම හොඳයි. ඕගොල්ලන්ට පුළුවන් නම් මේක පරීක්ෂා කරලා බලන්න. ඊට පස්සේ ඕකිඩ් මලක් දකින්නකොට මලේ හැඩේ ඒව ගැන හොයන්න පුරුදුනේ. හොයන එකෙන් ලොකු වාසියක් තියෙනවා. මොකද ඔයා තව කැමති වෙනවා මේ ඕකිඩ් වගාව ගැන හොය ඉදිරියට යන්න.
දැන් මම ඊට පස්සේ කතා කරන්නේ ඕකිඩ්ගේ වර්ධන විලාසය ගැන. මේ වර්ධන විලාසය ආකාර දෙකක් තියෙනවා ප්‍රධානව හඳුනගන්න පුළුවන්. එකක් තමයි මේ බහුපාදී වර්ධනය කියන එක. සිම්පුඩියල් growth pattern කියලා කියන්නේ මේකෙදි වෙන්නේ ඇත්තටම මේකේ ඕකිඩ් එක හැදෙන්නේ පැත්තට. දැන් ඔයගොල්ලෝ දැකලා ඇති මේ පොට්ස් වල දාලා තියෙන ඕකිඩ් අපි તો ඩෙන්ඩ්‍රෝබියම් මේවා, ඔන්සිඩියම් මේවා, කැට්ලියා මේවා, සිම්බිඩියම් මේවා හැදෙන්නේ පැත්තට. කියන්නේ යටින් බල්බ් එකක් එනවා නැත්නම් යටින් අංකුරයක් එනවා. ඒක හැදෙනවා එක දිශාවකට ගමන් කරනවා නැත්නම් ඒ දිශාවෙන් තව දිශාවකට හැරෙනවා. ඒ කියන්නේ යටින් පැලදම හැදෙන ඕකිඩ් වර්ග තියෙනවා. අපි ඒ වලට කියනවා බහුපාදී වර්ධන විලාසයක් තියෙන ඕකිඩ් කියලා. ඊට පස්සේ තියෙන එක තමයි ඒකපාදී වර්ධන විලාසයක් තියෙන උඩවැඩියා. මේ තියෙන බහුපාදී වර්ධන විලාසය ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. මේ යටින් මේ බල්බ් එන හැටි මේකේ ඇත්තටම කඳ දුවන්නේ යටින් මේ උඩට එන්නේ ව්‍යාජ කඳන් කියලා කියන්නේ බල්බ් මේම හැදි තමයි යන්නේ. මේක දැන් මේ එක අක්ෂයකට ඔයගොල්ලන්ට පේනවා ඇති මේක ගමන් කරනවා. ඊට පස්සේ අපි බලමු මේ ඒකපාදී වර්ධන විලාසය කියන්නේ මොකක්ද කියලා. මේ ඒකපාදී වර්ධන විලාසය කියලා කියන්නේ ඇත්තටම මෙතනදි වෙන්නේ මේ ඕකිඩ් එක එක අතකට තමයි උඩට හැදෙන්නේ. ඒතකොට මේකේ යටින් පැල දම හැදිල්ලක් නැහැ. දැන් වැන්ඩා කුලේ තියෙන සියලු වැන්ඩා, ෆොක්ස්ටේල්, ඉරිඩේස් අර වගේ ගොඩාක් වර්ග මේ වැන්ඩා වගේ කොළ තියෙන පැලනොප්සිස් වගේ ගොඩක් ඒවා හැදෙන්නේ මේක උඩ අතට කෙලින්ම තමයි යන්නේ. ඉතින් එතකොට මේකේ සමහර වැන්ඩා වර්ගවල යටින් පැල හැදීමක් තියෙනවා. නමුත් ඒක වෙනස තියෙන්නේ මේ යටින් පැල හැදුනට ඒ හැදෙන්නේ මේ පත්‍ර ආශ්‍රයේ තියෙන අංකුර වලින්. එතකොට ඒක අපි හඳුන්වන්නේ බහුපාදී වර්ධන විලාසය කියලා. මොකද මේකේ තියෙන එක පාදේ ඒ එක පාදයෙන් තමයි කොටස් වලට බෙදෙන්නේ. නමුත් අරකෙදී බහුපාදීයකෙදී ඒ යට තියෙන බල්බ් එක අලුතෙන් පැල දැම්ම තමයි ඉස්සරහට එනවා. දැන් අපි ඕගොල්ලෝ දැකලා තියෙන ගෝනුසු මල් කියලා අර සාමාන්‍ය ගෙවල් වල තියෙන එකක් බිම හිටෙව්වම ගහ මුදුනටම එක කෙලින් හැදෙනවා. එක කෙලින් හැදිලා තමයි උඩින් මල් එන්නේ. අන්න ඒකට තමයි අපි කියන්නේ ඒකපාදී වර්ධන විලාසය කියලා. මේ ඕන පින්නත් මේ වැන්ඩ් එකක් මේ එක දිගටම හැදෙනවා. හරි. මං හිතනවා ඔයගොල්ලන්ට මේක තේරුම් යනවා ඇති කියලා. දැන් අපි බලමු ඕකිඩ්ස් වල මූල පද්ධතිය කියන්නේ මොකක්ද කියලා. මම මේ කියාගෙන යනවා වේගය වැඩි නම් මට මැසේජ් කරන්න ඕගොල්ලෝ. මේ මම ප්‍රශ්න අහන්නත් වෙලාවක් දෙන්නම්. ඔයගොල්ලෝ මට මැසේජ් කරන්න. මම ඔයගොල්ලන්ට කියාගෙන යන එකේ වේගයක් වැඩි තියෙනවා නම් තේරෙන්නේ නැත්නම් පොඩ්ඩක් මට කියන්න. නැත්නම් ඔයගොල්ලෝ මට මැසේජ් එකක් කරන්න මම ඒක ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්න. දැන් ඕකිඩ් වල මූල පද්ධතිය සුවිශේෂයි. සුවිශේෂ මූල පද්ධතිය තමයි ඕකිඩ් හැදෙන්නේ. අපි ගත්තොත් ඕකිඩ් ඇත්තටම හැදෙන්නේ ශුෂ්ක පරිසරයක. පසේ නෙමෙයි. පසේ හැදෙන ඕකිඩ් වර්ගයක් තියෙනවා. මේ පසේ හැදෙන මේ ඕකිඩ් වර්ග තමයි අපි ඇත්තටම දැන් භෞමික උඩවැඩියා කියලා කියනවා. ඒක වෙනම එකක්. දැන් ඊට පස්සේ අනිත් එක තමයි එපිෆයිට් නැත්තම් ගස් උඩ හැදෙන ඕකිඩ්. මේ ගස් උඩ හැදෙනකොට අපි දන්නවා සාමාන්‍යයෙන් බිම හැදෙනකොට ප්‍රශ්නයක් නෑ, යට වතුර තියෙනවා. නමුත් ගහ උඩ හැදෙනකොට එයාට වතුර නෑ. වතුර නැති වුණාම මේ ඕකිඩ් හැදිලා තියෙනවා මේ වතුර නැති හින්දා ඒ වලට අවශෝෂණය කරගන්න පුළුවන් විදියට. මේ වතුර අවශෝෂණය කරගන්න පුළුවන් විදියට මුල විකරණය වෙලා තියෙනවා. මේ තියෙන්නේ සාමාන්‍යයෙන් ඕකිඩ් මුලක හරස් කඩක්. මම මේක පෙන්නුවා කියලා ඔයගොල්ලෝ කලබල වෙන්න එපා. මේක
මතක තියාගන්න ලොකු මේක කරන්න ඕනේ මම මේක පැහැදිලි කිරීම සඳහා පමණයි මම මේක ඉදිරිපත් කරන්නේ මේ වෙලමයින් කියලා එකක් තියෙනවා වෙලමයින් එක කියන්නේ මේ මුල වටේ තියෙන ස්පොන්ජ් එකක් වගේ එකක් මේකට පුළුවන් වතුර උරා ගන්න. අපි නිකන් ස්පොන්ජ් එකක් අරගෙන අපි ස්පොන්ජ් එකක් අරගෙන වතුර තිව්වොත් එහෙම ඒකට වතුර උරා ගන්නවනේ. දැන් මේ ඕකිඩ් මුලත් හැදිලා තියෙන්නේ අර ඒ වගේ පොඩ්ඩක් වතුර තිව්වත් වතුර මුල වටේට වතුර උරා ගන්න. දැන් අපි දන්නවා මේ උඩ වැඩියා සාමාන්‍යයෙන් හැදෙන්නේ ගෙලි පරිසරවලනේ. අංකෝ ගස් උඩ හැදෙනවා කියලා. ඒ ගස් උඩ හැදෙනකොට ඒ වලට බෑ වතුර උරා ගන්න පොළවෙන්. එතකොට ඒගොල්ලෝ කරන්නේ මේ වෙලමයින් එක නැත්නම් මේ ස්පොන්ජ් එක පාවිච්චි කරලා වාතයේ තියෙන වතුර ඕකනේ ඇදලා ගන්න. වාතයේ තියෙන වතුර ඇදලා ගත්තට පස්සේ ඒගොල්ලොන්ට පුළුවන් ඒක ශාකය ඇතුළට අරගෙන ඒකෙන් ඒගොල්ලොන්ගේ ජල අවශ්‍යතා ඉටු කරගන්න. ඉතින් අපිට මෙතන තියෙන වැදගත්කම තමයි අපි හැමතිස්සෙම මතක තියාගන්න ඕනේ මේ උඩවැඩියා කියන්නේ ජලය ඉතාම අඩුවෙන් පාවිච්චි කරන්න හැදිච්ච ශාකයක්. එතකොට වගා කරනකොට මේ ජලය පාලනය උඩවැඩියා වල ජලය දැමීම හරිම අඩුවෙන් කරන්න ඕනේ. මොකද එයාට ඇත්තටම අවශ්‍ය ජලය නෙමෙයි එයාට අවශ්‍ය වෙන්නේ හියුමිඩිටි නැත්තම් වාතයේ තියෙන තෙතමනය. මොකද තෙතමනය තමයි වඩා වැදගත්. නමුත් අපි අපේ උඩවැඩියා වගා කරන එක ශාක ගොඩාක් වෙලාවට මේ විනාශ වෙන නිසා රෝග වැළඳෙන හේතුව තමයි මේ අධික ලෙස ජලය දැමීම අවබෝධකින් තොරව. දැන් අපි බලමු මේ ඕකිඩ් මූල මණ්ඩලයේ කොහොමද මේ රට රූට් සිස්ටම් එක ඊට වඩා තව දුරටත් ඉගෙන ගන්න කියලා. ප්‍රධාන වශයෙන් මේකේ මූලයේ වර්ග තියෙනවා 4ක්. ප්‍රධාන වශයෙන් මේකේ මූලයේ වර්ග 4ක් තියෙනවා. ඒ මුල් වර්ග 4 තමයි පළවෙනි එක වායෝ මුල්. ඒ කියන්නේ ඒරියල් රූට්ස්. ඒරියල් රූට්ස් කියන්නේ ඇත්තටම ඔය වැන්ඩා, ෆොක්ස්ටේල් ඒ වගේ පැලනොප්සිස් වගේ උඩවැඩියා වල හැදෙන වාතයට නිරාවරණය වෙලා තියෙන ටියුබ් වගේ නැත්නම් නාල වගේ තියෙන මුල්. ඒවා සාමාන්‍යයෙන් තරමින් ලොකුයි. ඊට පස්සේ තියෙන මුල් කාණ්ඩය තමයි මේ අර්ධ වායෝ මුල් කියන එක. මේ අර්ධ වායෝ මුල් අර ඒරියල් රූට්ස්ම තමයි. නමුත් මේකේ ඊට වඩා පොඩි මුල නැත්නම් සිහින් අපි ගත්තොත් ඩෙන්ඩ්‍රෝබියම් මුල අර විතර අපි දකින ඩෙන්ඩ්‍රෝබියම් මුල් වර්ග බල්බෝෆිලම් ඔය ගොඩාක් අර මම ඉස්සර කිව්ව බහුපාදී ඕකිඩ් කියලා. ඒ බහුපාදී ඕකිඩ් වල තියෙන්නේ මේ අර්ධ වායෝ මුල් කියන එක. ඊළඟ එක තමයි ටෙරස්ට්‍රියල් රූට් නැත්නම් භෞමික මුල් කියන එක. එතන භෞමික මුල් කියලා කියන්නේ කෙලින්ම පසේ හැදෙනවා. කියලා අපි ගත්තොත් අර අපි නිකම් ග්‍රවුන්ඩ් ඕකිඩ් කියලා කියන්නේ. ඒ ග්‍රවුන්ඩ් ඕකිඩ් වල මුල් හැදිලා තියෙන ඇත්තටම පසේ. දැන් එයාට ලොකු ජලයේ ප්‍රශ්නයක් නැහැ. එතකොට එයාගේ මුලේ ස්වභාවය මේ ඒරියල් රූට්ස් වලට වඩා එයාගේ ස්වභාවය වෙනස්. ඊට පස්සේ අපි අර්ධ භෞමික නැත්නම් සෙමි ටෙරස්ට්‍රියල් රූට් කියලා කියන්නේ මේක ඊටාම අරකම තමයි භෞමික මුල්ම තමයි. නමුත් මේවා හැදෙන්නේ අපි ගත්තොත් ගල් නැත්තම් ගස් දෙනවල නැත්තම් ගල් තලාවල එකතු වෙන හියුමස් තට්ටු උඩ තමයි මේක හැදෙන්නේ. ඒක පසේ නෙමෙයි හැදෙන්නේ. නමුත් පස දින වගේ පරිසරයක හැදෙන්නේ. අපි ගත්තොත් ලංකාවේ නාරිලතා මල් කියන එක වගේ ඒවා. ඊට පස්සේ ඔය ඉරු රාජ වන රාජ පවා ඔය පොඩි තුනී පස් තට්ටුවක් උඩ නැත්නම් තුනී හියුමස් තට්ටුවක් උඩ හැදෙන්නේ. මේකට අපි කියන්නේ අර්ධ භෞමික උඩ අර්ධ භෞමික මූල මණ්ඩලයක් කියලා. දැන් ඔයගොල්ලන්ට පෙන්නන්නේ වායෝ මුල් කියන එක මේ මෙන්න මේ වගේ තමයි සාමාන්‍ය මේ වායෝ මුල් පොදුවේ ඉන්නේ. මේ තියෙන්නේ වායෝ මුල්. මේක අර්ධ වායෝ මුල්. මේක අර වගේ අර ඉස්සර පෙන්නුවේ වලට වඩා මුල් කුඩායි. නමුත් මේවත් ඒහා සමානවම මුල් තමයි. නමුත් ප්‍රමාණයෙන් කුඩා වීම තමයි මේ අර්ධ වායෝ මුල් කියන්නේ. මේවා සාමාන්‍ය සිහින් මුල්.
ඊට පස්සේ මේක අපි ගත්තොත් මේ භෞමික මුල් මෙන්න මේ වගේ පරිසරවල හැදෙන්නේ පසේ හැදෙන ඕකිඩ්. එහෙම විශාල ප්‍රමාණයක් තියෙන ලංකාවෙත් තියෙන විශාල ස්වභාවික පසේ හැදෙන ඕකිඩ් වර්ග. ඊට පස්සේ මම කියවර අර්ධ භෞමික මුල් තියෙන ඒවා මේ වගේ මේ ගල් තලාවල් උඩ මෙන්න මේ විදිහට වගේ තමයි හැදෙන්නේ. මේ එකතු වෙච්ච තැන තියෙන පස් තට්ටු උඩ මේක හැදෙනවා. මේ පැපියෝපෙඩිලම් කියන ඕකිඩ් එක මේක ගොඩක් ලයිම් රොක් උඩ හැදෙන්නේ. ගොඩක් ඔය ලංකාවේ නැහැ මේක. නමුත් ඉන්දියාවේ ඉඳලා අනිත් රටවල් වල තායිලන්තය මේ පැත්තට යන රටවල් වල මේක ගොඩක් හැදෙනවා. හරි. දැන් මම අලුත් තැනකට ඉන්න හදන්නේ මේ බඳුන්ගත කිරීම ගැන. ඊට පස්සේ ඔයගොල්ලෝගේ ප්‍රශ්න තියෙනවා නම් අර කරපු ටිකේ අපි විනාඩි 5ක් විතර ඒ ප්‍රශ්න ගැන අපිට කතා කරන්න පුළුවන්. ඔයගොල්ලෝ ප්‍රශ්න තියෙනවද මොනවක් කරන්නේ? මම ප්‍රශ්නයක් අහන්නද නලින්ද මහත්තයා? ඔව් අහන්න. අර්ධ භෞමික ඕකිඩ් වර්ගයක් අපි දැන් ගෙදර වවද්දි මොන වගේ මාධ්‍යයක්ද භාවිතා කරන්න සුදුසු? ඒ කියන්නේ ඒකට අර අපිට හිතා ගන්න බෑනේ පොඩ්ඩක් හියුමස් තට්ටුවක් ඒකට හොඳම එක තමයි අර්ධ භෞමික ඕකිඩ් එකක් පාවිච්චි කරන්න. පොඩ්ඩක් මම මේක මේ අන්මියුට් කරලා ඉන්නම් මේක ලොංග නැත්තම් මට මැසේජ්. හොඳම එක තමයි අර්ධ භෞමික ඕකිඩ් එකක් පාවිච්චි කරන්න. දි รา ගිය පොල් නෙලි කැබිලි වගේ දෙයක් අර්ධ භෞමික උඩ වැඩි අපි තුමු දැන් අර්ධ භෞමික උඩ වැඩියාවක් මේ පැපියෝපෙඩිලම් කියන්නේ. අර ගොඩක් අය වවන්න නැත්තම් අපි තුමු නාරි ලතා කියලා. ඒ වලට නාරි ලතා නම් අපිට වැලි වලත් වවන්න පුළුවන්. අර්ධ භෞමිකක් වවන්න පුළුවන් වඩ දි รา ගිය පොල් නෙලි කැබිලි එතකොට ඔය ගස්වල තියෙන පොදු කෑලි ඒව උඩ පොල් ගොඩක් වෙලාවට අර්ධ භෞමික උඩ වැඩි අයවක් අපිට වවා ගන්න පුළුවන්. හෙලෝ ප්‍රශ්නයක් තියෙනවා අහන්න සර්. ඔව් කියන්න. හෙලෝ. ඔව් කියන්න ප්‍රශ්න අහන්න. හෙලෝ. හෙලෝ. ඔව් ප්‍රශ්න අහන්න පුළුවන්. ඔයාට ප්‍රශ්න තව කාට හරි ප්‍රශ්න තියෙනවද? මිස්ටර් නලින්ද මේ මට දැනගන්න පුළුවන් අහන්න ඕනේ දැන් හෝස් එකකින් වතුර දානවට වැඩිය ඒ වටපිටාව ස්ප්‍රේ එකකින් වගේ වතුර දැමීමෙන් වැඩිය ඒකෙන් අර වැඩි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් නේද? මෙහෙමයි අපි උඩවැඩියා වලට වතුර අවශ්‍යයි. එකක් අපේ හැදෙන පරිසරය අනුව වෙන්නේ. දැන් අපි ඉන්න පැත්ත අනුව අපි කිමු අපේ නිතරම ඩ්‍රයි වෙනවා නම් එතකොට ඉන්න පැත්ත නිතරම වියලි ස්වභාවයක් තියෙනවා නම් අපිට අනිවාර්යයෙන්ම උඩවැඩියා වලට වතුර දාන්න වෙනවා. අපි පරිසරය තෙත් කරනවා නම් ඒක ගොඩාක් උඩවැඩියා වලට යෝග්‍යයි. මොකද එතකොට හියුමිඩිටි එක වැඩි වෙනවා පරිසරයේ. එතකොට අපිට පුළුවන් උඩවැඩියා හොඳ වර්ධනයක් ගන්න. දැන් එන කතාවක් අහනවා. තව කාට හරි තියෙනවද ප්‍රශ්න? හෙලෝ සර්. ඔව්. ඔව්. සර් මට දැනගන්න ඕනේ මගේ ඕකිඩ් වගාවේ මාධ්‍යයට දාලා තියෙන්නේ චිප් ගලුයි අඟුරුයි පොල්ලෙලි කෑලි. ඒක සාර්ථකද? අපි මේ මීඩියා ගැන ඊළඟට කතා කරන්නේ. අපි එතකොට කතා කරමු මේ මම අර මුල ටික අර හැඳින්වීමක් කරන්න උඩවැඩියා ගන්න දල හැඳින්වීමක්. ඔව් සර්. ඔව් ඒ දල හැඳින්වීම ගැන ප්‍රශ්න තියෙනවා නම් අහන්න මේ මම මේකට උත්තර දෙන්නම්. අපි මීඩියා ගැන ඊළඟට කතා කරමු. හරි ඕකේ thank you. ප්‍රශ්න අහන්න නැත්තේ ඔක්කොටම තේරිලාද නැත්නම් තේරු නැතුවද දන්නේ නැහැ මෙලෝ දෙයක්. හරි එහෙනම් අපි මේ ඊළඟ එකට යමු. ඊළඟ තව ප්‍රශ්න තියෙනවද ඔයාලට?
මේ නලින්ද මහත්තයා මේ තව දෙයක් තියෙනවා පොඩි දෙයක් මේ වායව මුල් තියෙන ඕකිඩ් වර්ග ගත්තොත් ඒවට ඇත්තටම අපි කිසිම මාධ්‍යයක් දෙන්න ඕනේ නැහැ නේද? මාධ්‍යයක් නොදී හදන්න පුළුවන්. දැන් ගොඩක් අයට මේ එහෙම කිව්වහම ඕකිඩ් මුලින් කරන්නේ ප්‍රධානම දේ තමයි එකක් එල්ලිලා ඉන්න එක. අනිත් එක තමයි එයාට අවශ්‍ය වෙන ජලය සහ නියුට්‍රිෂන් උරා ගන්න එක. එතකොට අපි යාව එල්ලලා තිබුවොත් එයා එල්ලිලා ඉන්න ගැටලුව නැහැ නේ යාට. හැබැයි එයාට ජලය තියෙනවා නම් අවශ්‍ය නියුට්‍රිෂන් තියෙනවා නම් එයා හැදෙනවා. දැන් අපි ඔක්කොම වැන්ඩ පොට් එකක වැන්ඩ හදනවනේ මුකුත් නැතුව. ඒහා සමානව අපිට පුළුවන් ඩෙන්ඩ්‍රෝබියම් පැලකුත් හදන්න. ඉතින් ඕන හදලා බලන්න පුළුවන් එහෙම. ඩෙන්ඩ්‍රෝබියම් පැලයක් තියලා එහෙම හැදෙනවද නැද්ද නැත්නම් හිස් බකට් එකක මීඩියා මොකක් ගන්න නැතුව ඩෙන්ඩ්‍රෝබියම් පැලයක් තියලා හැදෙනවද නැද්ද කියලා බලන්න පුළුවන්. අපි මෙතනදී මීඩියා එකකින් අපි ඇත්තටම කරන්නේ මේ එකක් තමයි යාට අවශ්‍ය තෙතමනය ලබා දෙන එක. මොකද ඕකිඩ් කියන්නේ අපි ගත්තොත් එහෙම ඇත්තටම තද වියලි පරිසරයේ හැදුනට අපි හදන බහුතරයක් ඕකිඩ් තියෙන්නේ සාමාන්‍යයෙන් ඔය වැසි වනාන්තර හරි නැත්නම් ඔය සිසිල් තැන් වල හැදෙන ඒවා. ඒව තමයි අපි මේ බ්‍රීඩ් කරලා එළියට අරගෙන තියෙන්නේ. එතකොට ඇත්තට මේකට හියුමිනිටි එක ඕනේ. ඒ කියන්නේ තෙතමනය හොඳට තියෙනවා නම් එයාට ප්‍රශ්නයක් නැහැ. මොකද ඕකිඩ් මුල විකරණය වෙලා තියෙන්නේ එහෙම ලබා ගන්න තමයි. දැන් අපි ගත්තොත් එහෙම ඕගොල්ලෝ දන්නද අනුරාධපුරයට සමහරලාට පහුගිය කාලයක් වෙන වහින්නෙම නැති. එක දිගට අවුරුද්දක් විතර වගේ මම හිතන්නේ වැස්සේ නෑ එක කාලයක්. නමුත් ඒ පැත්තේ තියෙන ඕකිඩ්ස් ඔය වැන්ඩා ටෙසලාටා කියන ඒවා මැරුන්නේ නෑ. මැරෙන්නේ නැත්නම් ඒකට හැකියාව තියෙන උරා ගන්න. එතකොට ඔයාලා අර කිව්වා වගේ මේක අවශ්‍ය වෙන්නේ නැහැ මේ ලොකුවට මේක මීඩියා එකක්. නමුත් මීඩියා එකේ වාසිය තියෙනවා. තව කාටරි ප්‍රශ්න තියෙනවද? හරි. ඔයාලා ප්‍රශ්න තියෙනවා නම් කරන් යනකුණත් කමක් නැහැ. මේ ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. දැන් මම මෙතනදී කතා කරන්නේ උඩවැඩියා බඳුන්ගත කිරීම ගැන. නමුත් මෙතනදී පොඩි තාක්ෂණික දෝෂයක් තියෙනවා. ඒ කියන්නේ මුකුත් පෙන්වන්න විදියක් නැහැ. අපි එච්චර හිතුවේ නමුත් මේකට වෙනම කැමරා එකක් හයි කරගන්න ඕනේ මේ ඒ විදිහට ඔයගොල්ලන්ට මේ උදාහරණයක් විදිහට පෙන්වනවා නම් නැත්නම් ඔයගොල්ලන්ට මේ සමූහයේ ඔකිටෝකට අත්ලක් සමූහයේ දාලා තියෙනවා මේ උඩවැඩියා බඳුන්ගත කරන ආකාර කිහිපයක් අපි බලමු මොකද්ද මේ කියලා. අපි මෙතනදී කාරණා දෙකක් විශේෂයෙන් සැලකිල්ලකට ගන්න. එකක් මීඩියම් එක නැත්නම් මාධ්‍ය, කන්ටේනර් එක නැත්නම් බඳුන. මේ දෙක ගැන තමයි අපි කතා කරන්නේ. දැන් අපි මීඩියා එක ගත්තොත් එහෙම මේ මීඩියා එක මීඩියා එකක් කියලා නෑ. නැත්තම් මේ මාධ්‍ය එකක් කියලා නෑ. අපි මේකට දාන්නේ පොල්ලෙලි, මේකට දාන්නේ අඟුරු, මේකට කුළු ගැට දානවා. එහෙම එකක් නෑ. මෙතනදී අපි බලන්නේ ඔයාට පහසුවෙන් ලබා ගන්න දේ මොකද්ද ආගාවට තියෙන උඩවැඩියා වවන්න සුදුසු මාධ්‍ය. අපි ඒක එකතු කරලා ගන්නවා. අපේ මේ එකතු කර ගන්නවා අපේ උඩවැඩියා වගාවට. මෙතන මේ කීපයක් තියෙනවා මේ දාලා මේකේ තියෙන ෆයිනස් පොතු තියෙනවා. ඊට පස්සේ මේ ෆර්න්ස් වලින් ලබා ගන්න ඒවා. ඊට පස්සේ මේ මොස් ස්පැග්නම් මොස් කියන්නේ පාසි වර්ග. ඊට පස්සේ මේ ලේකා කියන්නේ මැටි බෝල වර්ග තියෙනවා. ලේකා කියලා මේ ඒක ලංකාවේ නම් මිලදී ගන්න නැහැ. ඒ වගේ ඊට පස්සේ ගස් ඕන ගහක පොත්තක් ගන්න පුළුවන්. කියන්නේ ඝන හાર્ඩ් වුඩ් තියෙන නැත්නම් ඝන පොතු තියෙන ගස් වල අපිට පොතු පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අපේ ලංකාවේ ජනප්‍රිය මේක අපිට පහසුවෙන් හොයා ගන්න පුළුවන් එක තමයි පොල්ලෙලි. ඊට පස්සේ දැන් තායිලන්තය වගේ රටවල පොල්ලෙලි හදනවා මෙන්න මේ ආකාරයට
තදට පැක් කරලා මේක මේ අච්චු විදියට මේකෙන් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ පොල්ලෙල්ල තදට පැක් කරාට පස්සේ වතුර උරා ගන්න එක ගොඩක් අඩු වෙනවා. එතකොට ඒගොල්ලෝ මේක උඩ ගහ තියනවා විතරයි මෙන්න මේකේ ඔයාලට පේනවාද මේ දකුණු පැත්තේ ඒක උඩ ගහ තියෙන විතරයි ඒකේ හොඳට මුල දුවල උඩ වැඩියා හැදෙනවා. ඊට පස්සේ තව එකක් තමයි මේ බ්ලොග් ගල් පාවිච්චි කරනවා ඒගොල්ලෝ මාධ්‍යයක් විදියට ගොඩක් වෙලාට තායිලන්තයේ දැන් වියට්නාම් වගේ පාවිච්චි කරන මේ බ්ලොග් ගල් ඇතුළට පොල්ලෙලි රින් වල ඒක උඩින් පැලේ තියෙන වෙලාවල් තියෙනවා. මොකද අපි මේ පොට් එකක නැත්නම් මැටි පොට් එක නැත්නම් ප්ලාස්ටික් පොට් එක කියලා අපි ඕකෙම එල්බගෙන ඉන්නවට වඩා අපිට විවිධ දේවල් උනත් මේ අත්දා බලන්න පුළුවන් අපිට මේක කරද්දී. ඊට පස්සේ මේකේ පොටින් කරද්දී නැත්නම් බඳුන්ගත කරද්දී අපිට සලකන්න ඕන කාරණා කීපයක් තියෙනවා. අපි දැන් ඒවා පොඩ අරගෙන කතා කරමු. මුලින් මම කියන්නම් එකක් තමයි වර්ෂාව, අනිත් එක වාතාශ්‍රය. ඊට පස්සේ විෂරහිත වීම, ඊපස්සේ අපිට availability එක නැත්නම් සොයා ගැනීමේ පහසුව, කල්පැවැත්ම, ජලය රඳවා ගැනීමේ හැකියාව, ජලයේ යෙදීමේ පුරුද්ද. දැන් මම ওই ටික ගැන තමයි කතා කරන්නේ. අපි ගත්තොත් ලංකාව කියන්නේ ගොඩක් වැස්ස දින රටක් නේ. එතකොට අපි මාධ්‍ය පාවිච්චි කරනකොට අපි කල්පනා කරන්න ඕනේ මේ වැස්ස දින එක පැත්තක් නම් අපි මේක කොහොමද ඔරුත්තු දෙන්නේ කියලා. වැස්සට ඔය අපි යොදන මාධ්‍ය කොහොමද වැස්සට ඔරුත්තු දෙන්නේ කියලා. දැන් අපි ගත්තොත් වැස්සට පස්සේ මේක තෙත බරිත වෙලා වතුර පිරීලා තියෙනවා නම් ඒක ලොකු ප්‍රශ්නයක් වෙන උඩවැඩියන්. මොකද උඩවැඩියා ඇත්තටම කැමති නෑ ගලා යන ජලයට. යාට ඕනේ හැමතිස්සෙම ඩ්‍රයි ස්පේස් එකක්. නමුත් තෙතමනේට කැමති අර වතුරට කැමති නෑ. එහෙම එකක්. ඊට පස්සේ වාතාශ්‍රය. අනිත් එක අපි යොදන මාධ්‍ය හරහා පුළුවන් තරම් වාතාශ්‍රය ගමන් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒක ගොඩක් බලපානවා උඩවැඩියා. මොකද මුල් වලට අවශ්‍ය ශ්වසනයට අවශ්‍ය වාතය නැතුනොත් එතන මුල කුණු වෙන්න පුළුවන්, මුලට වෙන රෝග වෙන්න පුළුවන්. ඒ වගේ කාරණා ගොඩක් වෙන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි අපි ගන්න එක විස වෙන්න හොඳ නෑ ගහට. අපි ගත්තොත් අපි පොල්ලෙල්ලක් ගන්නවා නම් අපි කහට අරින්නේ නැතිව අමු පොල්ලෙල්ලක් ගන්නවා නම් අපි දන්නවා ඒක අමු පොල්ලෙල්ල දාලා උඩවැඩියා පැලයක් හිටගුවොත් එහෙම වෙන දේ මොකද්ද? පොත පොල්ලෙල්ල හින්දා කහේ මුල කුණු වීමකට ලක් වෙන්න පුළුවන්. අනිත් එක තමයි මේ අපි උඩ මාධ්‍යයක් ගන්නකොට පළවෙනිම හිතන්න ඕනේ ඒක අපිට පහසුවෙන් හොයාගන්න පුළුවන්ද කියලා. අපි තුමු දැන් කොළඹින් එක්කෙනෙක් හිතුවොත් මම ෆයිනස් පොත පාවිච්චි කරනවා කියලා ඒක අපිට පහසුවෙන් හොයාගන්න බැහැ. නමුත් බදුල්ලින් එක්කෙනෙක්ට පුළුවන් පහසුවෙන් ෆයිනස් පොත හොයාගන්න. නමුත් එයාට පොල්ලෙලි හොයාගන්න එක ටිකක් කරදරකාරී වෙන්න පුළුවන්. එහෙනම් අපි හැමතිස්සෙම සොයාගැනීමේ පහසුවක් බලා ගන්න. නමුත් අපි තුමු දැන් අපි කොළඹින් ෆයිනස් පොත්තක් හිටවන එකක් මිල දීලා ගන්න ගියොත් ඒක මිල වැඩි වෙන්න පුළුවන්. එතකොට අපිට උඩවැඩියා වගා කිරීමේදී යන වියදම වැඩි. අර ඒ වගේ අපි හැමතිස්සෙම බලන්න ඕනේ අපිට පහසුවෙන් හොයාගන්න පුළුවන්ද බැරිද කියන එක. ඊට පස්සේ තවත් වැදගත්ම එක තමයි අපි යොදා ගන්න මාධ්‍ය කල්පැවැත්. දැන් අපි දන්නවා පොල්ලෙල්ලක් සාමාන්‍යයෙන් ඉක්මනටම දි รา යනවා. අපි ගත්තොත් අවුරුද්දක් එකමාරක් දෙකක් ඇතුළත පොල්ලෙල්ලක් දි รา යනවා. නමුත් පොල්ලෙල්ල දි รา යන්නේ නැති විදියට පාවිච්චි කරන්න පුළුවන්. මොකද පොල්ලෙල්ල ඇතුළට වතුර ගමන් කරන්නේ නැති විදියට පොල්ලෙල්ල තදට හිර කරොත් මම ඉදිරියේදී පෙන්නන්න එහෙම කරපු එකක් තදට හිර කරොත් එහෙම ඒකේ සාමාන්‍යයෙන් සැලකිය යුතු කාලයක් වැඩි. අපි අර පොල්ලෙල්ල අර ලිහිල්ව තියනවට වඩා ඒක මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. දැන් තායිලන්තේ කරන්නේ ගොඩක් වෙලාවට මෙන්න මේ වගේ තද කම්පැක්ට් කරපු පොල්ලෙලි තමයි පැල හිටවන්න ගන්න. අනිත් තමයි ජලයේ රඳවා ගැනීම හැකියාව. ඇත්තටම මාධ්‍යයක් තෙත බරිත වීම සුදුසු නැහැ. කියන්නේ තෙත මොනේ තිබුණට කමන්නේ. දැන් අපි ගත්තොත් එහෙම ඔය පාසි වර්ග ලංකාවේ ඇත්තටම මේවා මිලදී ගන්න නැහැ. නමුත් පාසි වර්ග දානකොට ඒකට අපිට වතුර දාන්න පුළුවන් සතියේට එකපාරක් නැත්නම් දෙපාරක්. අපි තුන් දැන් අපි ගන්නවා කියලා පොල්ලෙලි. දැන් පොල්ලෙලි වල අපිට වාසියක් තියෙනවා. පොල්ලෙල්ලේ වැස්සේ නැත්නම් පොල්ලෙල්ලේ වතුර දවසක් ඇතුළත වේලිලා යනවා. හොඳට වාතාශ්‍රයයි අවුවයි තියෙනවා. දැන් සමහර මාධ්‍ය වර්ග තියෙනවා. නමුත් ඒකේ ජලය රැඳෙන්නේ නැහැ. අපි ගත්තොත් උඩුකැට කෑල්ලක් නැත්නම් අඟුරු වගේ ගත්තොත් ජලය ඉතාම අඩුවෙන් රැඳෙන්නේ.
ඒ වගේ වල පොඩි ප්‍රශ්නයක් එනවා. ගොඩාක් පායන කාලයට මුල ඉක්මනට වියලෙන්න තියෙන ඉඩකඩ වැඩි. අනිත් එක තමයි උඩවැඩියා වගාවේ අපේ ජලය ඉදීමේ පුරුද්ද. දැන් අපි උඩවැඩියා වගාවට ජලය දෙන්නත් මල් වලට ජලය දැම්මත් අපේ ගොඩාක් වෙලාවට අපිට එන්නේ එක අත්වැරද්දක් තමයි අපි මේ දාන්නේ මේ පැලේට කියන කල්පනාවේ වතුර දාන්නේ නැහැ. ඒ කියන්නේ මොකක් හරි කල්පනාවක ඉඳලා තමයි අපි වතුර දාන්නේ. ඒකෙන් අපේ වෙන්නේ අනවශ්‍ය විදිහට වතුර යනවා උඩවැඩියා වගාවකට හරි මල් වගාවට ඕන වගාවකට. ඒ කියන්නේ ඵලයකට අවශ්‍ය ප්‍රමාණයට වඩා වතුර අපේ අතින් වැක් කරනවා. දැන් ඒක හින්දා පොඩකට අතින් වතුර දානකොට තමයි ඒක හින්දා තමයි මේ ජලයේ දීමේ පුරුද්ද උඩවැඩියා වගාවේදී ඉතාම වැදගත් වන්නේ. ඉතින් අපි ඒක අපි කන්ට්‍රෝල් කරගන්න ඕන එකක්. ඊට පස්සේ මේක මට පොඩ්ඩක් සිංහලෙන් දාගන්න බැරුණා. මේ පොට් කරනකොට පොඩි ටිප්ස් තියෙනවා මේ කොහොමද පොට් කරගන්නේ කියලා. දැන් අපි ගත්තොත් ඒරියල් රූට් සෙමි ඒරියල් රූට්ස් වගේ ඒවා දැන් අපි ගත්තොත් අපි මැන්ඩ් එකක් වුණත් අපිට පොට් කරගන්න පුළුවන්. අපි දැන් මෙතන ඒරියල් රූට් කියන එක අයින් කරමුකෝ. නැත්නම් මේ වායෝ මුල් කියන අපි අර්ධ වායෝ මුල් ගමුකෝ. ඩෙන්ඩ්‍රෝබම් කැට්ලියා ඒ වගේ එකක් ගමුකෝ. ඒ වගේ එකක් අපි මේ පැල කරගන්නකොට අපිට තියේ හොඳම දේ තමයි අපි මාධ්‍යයට වඩා පොඩ්ඩක් මිලිමීටර එකක් තුනක් විතර පොඩ්ඩක් උස්සලා පැලේ රඳවන එක. එතකොට කියන්නේ මාධ්‍යයයි පැලේ අතර පොඩි හිඩසක් තියෙනවා. එතකොට මුල තදවීමක් නැහැ. ඊට පස්සේ මුලට හොඳට ඇදෙන්න පුළුවන්. මුලට වාතාශ්‍රය තියෙන අලුත් පළ හැට ගැනීම ඉක්මනින් සිදු වෙනවා. මේ ඒ වගේ ලොකු වාසියක් තියෙනවා. දැන් අපි අර ගොඩක් අය පුරුදුලා තියෙනනේ අර පැලේ හිර කරලා වටේටම පොල්ලිලි බැඳලා ඇතුළට වන්න. එතකොට සමහරලාට බැලුවම පැලේ කුණු වෙලාම තියෙනවා. ඉතින් ඒක වළක්ව ගන්න අපි තරමක් උඩින් අපි දැන් අයිතුම මුල් තියෙන ඩෙන්ඩ්‍රෝබියම් එකක් ගත්තා කියලා. මුල් තියෙන ඩෙන්ඩ්‍රෝබියම් එකක් ගත්තොත් එහෙම අපි මුල් ටික අල්ලලා මුල් ටික වටේ තමයි අපි ගැට ගහන්නේ. අර පොල්ලිලි කෑල්ල අර කඳ යට පාදය කඳේ යට කොටස පොල්ලෙල උඩ හිටින විදිහට තමයි අපි ගැට ගහන්නේ. ඊට පස්සේ මේකේ භෞමික ඕකිඩ් වර්ග හිටවල නැත්නම් අර්ධ භෞමික ඕකිඩ් වර්ග හිටවල අනිවාර්යයෙන්ම මේ පාදය යට කරන්න ඕනේ. මොකද යා මුල හැදෙන්නේ පොළොව යටනේ. එතකොට ඒ ගහේ පාදය අපි මාධ්‍යයෙන් යට කරන්නම ඕනේ. නැත්නම් උඩට ආවොත් එහෙම ඒක පැලවෙන්නේ නැහැ. මේ තියෙන්නේ ඔයගොල්ලන්ට මේ ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් මේ මාධ්‍ය උඩින් තරමක් මේක මාධ්‍ය පොඩ්ඩක් පාවිච්චි කරලා මේ සිමෙන්ති පොට්ටේ හිටවල තියෙන කැටියා පැලයක්. අතර මේක ගොඩ දවසින් වතුර දාන්න නැතුව පැලේ පොඩ්ඩක් වේලිලා තියෙන්නේ. මේකෙදි ඔයගොල්ලන්ට පේනවා ඇති මේක මේ උඩින් ඇදෙන්නේ. එතකොට මේ පැලේ ඇත්තටම තියෙන්නේ මීඩියා එක උඩ. මීඩියා එක අස්සේ ගහන්නේ මේ පැලේක වර්ධනයේට ඒක ගොඩක් ඉවහල් වෙනවා. අපි මේ මීඩියා එක අස්සේ පැලයක් හිර කරන්නේ නැතුව. දැන් අර කලින් සොයිරියක් කතා කරලා කිව්වනේ මේ චිප්ස් ගල් කොහුබත් ඒවා පාවිච්චි කරනකොට මේ ඒකෙත් ප්‍රශ්නයක් නෑ මොන මීඩියා එක පාවිච්චි කරත් අපි මේ මෙතඩ් එක කරනවා නම් අපි ඒ කියන්නේ පුළුවන් තරම් පැලේ උඩින් රඳවනවා නම් අපි පාවිච්චි කරන ඕන මීඩියා එකකට මේ පැලේට හොඳට වර්ධනය වෙන්න අවකාශයක් තියෙනවා. මේක ප්‍රධානම දේ තමයි අපි මේ දැන් මේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේ පැලේට අවශ්‍ය වෙන වාතාශ්‍රය ඕන විදිහකට තියෙනවා. එතකොට මේ පැලේට කිසි ප්‍රශ්නයක් නැතුව යාට මුල හදාගන්න පුළුවන්. අපි පොට් කරනකොට හැමතිස්සෙම අන්න ඒ කරුණ අපේ ඔළුවේ තියෙන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි අපි මේක පොට් කරගන්න ඕනේ කියලා. ඉතින් මේක දැන් ඊළඟ ටිප්ස් ටික මේ ඔයගොල්ලන්ට දෙන මේ අපි උඩවැඩියා බඳුන්ගත කරනකොට දැන් මෙතනදී අපි ලිහිල් මාධ්‍යයට වඩා තද මාධ්‍ය ජලය ලිහිල් මාධ්‍ය තද මාධ්‍යයට වඩා ජලය රඳවා ගන්නවා. හරිද? ඒ කියන්නේ අපි ලිහිල් මාධ්‍යයක් කියන අපි තුන් පොල්ලෙලි පොඩි පොඩි කෑලි කපලා ඒක නැත්තම් කොහුබක් දාලා අපි හිටවනවා කියමුකෝ. එතකොට මේ මාධ්‍ය ලිහිල් මාධ්‍යයක්. ඊට පස්සේ ඒකට වතුර දැම්මම ඒ ලිහිල් බව නිසා ඇතුලේ ගොඩක් වතුර උරා ගන්නවා. ඒක හොඳ නෑ. නමුත් තද මාධ්‍ය අපි ගත්තොත් ඒක උළු කැට නැත්තම් පොල්ලෙලි හොඳට හිර කරලා ගත්ත එකක් නැත්තම් උළු කැට අඟුරු
නැත්නම් වෙනත් ෆයිනස් බාක් වගේ එකක් නැත්නම් අපිට සිමෙන්ති කෑලි මොකක් හරි එක තද මාධ්‍යයකින් කළුගල් ඕන එකක්. ඒ වගේ වල ජලය රඳවා ගැනීම අඩුයි. අපිට ඒක ඒ හින්දා ඒ වගේ එක වර්ධනය වෙන්න ඉඩ තියෙනවා හොඳට ශාකයක් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඊළඟ එක තමයි විශාල කැබිලි වලට විශාල කැබිලි කුඩා කැබිලි වලට වඩා අඩුවෙන් ජලය රඳවා ගන්න. අපි ගත්ත අපි පොල්ලෙලි පාවිච්චි කරනවා නම් අපි සාමාන්‍ය අඟල් දෙකේ කෑල්ලක් පොල්ලෙලි කෑල්ලයි සාමාන්‍ය අඟල් භාගය පොඩි කෑල්ලක ගත්තොත් එහෙම අඟල් භාගය පොඩි කෑලි ගොඩක් දැම්මොත් ඒකට වඩා වතුර ප්‍රමාණයක් උරා ගන්නවා. නමුත් ලොකු කෑල්ලට වතුර උරා ගන්න එක අඩුයි. ඒ කියන්නේ අපි පොට් කරනකොට අපි හැමතිස්සෙම මේ ලොකු කෑල්ල ලොකු කෑලි දාලා පොට් කරන එක හොඳයි. නමුත් අපිට කෑලි ගොඩ ගහන්න අවශ්‍ය නැහැ. අපිට ටිකක් දාලා ඒක කරන්න පුළුවන්. අනිත් ඒ තමයි මේක වැදගත්ම ඕකිඩ් මාධ්‍යයේ තෙත් ස්වභාවය ප්‍රිය කරනවා. නමුත් සෙලවෙන ජලය කියන්නේ වතුර ඇතුලේ පොට් එකේ රැඳිලා තියෙනවට කැමති නැහැ. නමුත් ඕකිඩ් කැමති මාධ්‍ය ටිකක් තෙත බරිත නෙමෙයි අමුකුසි තෙතමනයක් මාධ්‍යයේ තියෙනවා නම් ඕකිඩ් කැමති. නමුත් ඇතුලේ වතුර හිර පොට් එකේ වතුර රැඳෙනවට කැමති නැහැ. එතකොට මේකේ මූල පද්ධතියට ගැටලු ඇති වෙන්න පුළුවන්. දැන් මම මේ මෙතනදී ඔයගොල්ලන්ට අරන් තියන්නේ මේ මම කිව්වා ඉස්සර අර පොල්ලෙල්ලක් උඩ පැලේ රඳවනකොට මේ මුල තමයි ඇත්තටම යටට එන්න ඕනේ. මෙන්න මේ පළවෙනි රූපේ තියෙන්නේ. ඒ මුල තමයි මේ යටට ඇවිල්ලා තියෙන්නේ. එතකොට පැලේ මේ මුල ඇදෙන කොටස තියෙන්නේ ඇත්තටම මාධ්‍යයෙන් උඩ. ඔයගොල්ලන්ට පේනවා මේ පොල්ලෙලි කෑල්ලෙන් උඩ තමයි ඒක තියෙන්නේ. දැන් මෙතනත් මේක පැලේ රඳවලා තියෙන්නේ මීඩියා එක උඩ. ඒක තමයි වඩා වැදගත් වෙන්නේ. එතකොට මේ පැලේට හොඳට මීඩියා එක හදාගන්න පුළුවන්. මෙතනදී මේ ෆයිනස් මාක් දාලා තියෙන මේක ටිකක් යට කරලා තියෙන නමුත් මෙතනදී විශේෂයක් තියෙනවා මේකේ මේ පින්තූරෙදී මේකේ මීඩියා එක ලිහිල් භාවය නිසා අර පොඩ්ඩක් ඒක මේ වුණත් ඒක එතන ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ මොකද මෙතන තියෙන වතුර ලොකුවට උරාගන්නේ නැති නිසා මේක තමයි අර මං කිව්වේ මේ අර්ධ භෞමික උඩ වැඩියාව මේ යට තියෙන පින්තූරේ මේක අර්ධ භෞමිකක් මේ වගේ එකක් කරද්දී අනිවාර්යයෙන්ම කුලම වහන්න ඕනේ මේ පැලනොප්සිස් පැලයක් මේක මේ පාසි දාලා හිටවල තියෙන්නේ. දැන් ඒ වගේ එකක් කරද්දි පුළුවන් තරම් උඩින් මුල එන විදිහට තමයි කරන්න ඕනේ. මේ මුල වටෙන් ඇදෙන්නේ ඒකයි. දැන් අපි පිටරට ඉඳලා එන පැලනොප්සිස් එකක් ඔයගොල්ලෝ අරගෙන බැලුවොත් එහෙම ඔයගොල්ලන්ට තේරෙයි ඒක මේ ඒකේ එන්නේ ස්පෙක්නම් මොස් දාලානේ ඒක ගලවලා බලනකොට ඔය මැද්දේ ඇත්තට මේක මුල් නැහැ. මොකද මුල ඇදෙන්න බෑ මැද්දේ. ඒක වටේදී තමයි මුල ඇදිලා තියෙන්නේ. දැන් මේ තියෙන්නේ පැලයක් මේ ඇත්තට මුඩින් රැඳවීම නිසා මෙන්න මේක තමයි මේ අත් වෙන වාසිය මේ යට ගිලෙන්නේ අනිත් එක හොඳ නිදහසක් හම්බෙනවා මේ පැලේට වර්ධනය වෙන්න. මම කිව්වා අර පොල්ලෙලි අපිට තද කළ හිටවන්න පුළුවන් කියලා. නමුත් මේකෙදී අපි එකක් මමත් ඒ වැඩි කලින් කරා නමුත් ඒක මට තේරුණා ඒ පොඩි අසාර්ථකමක් තියෙනවා කියලා මේ මම හදන ඔකිඩ් පැලයක් මේකේ පොල්ලෙල්ල පුළුවන් තරම් තද කරලා තිබුවම හැබැයි අර වගේම මේ පැලේ උඩින් තියෙන්න ඕනේ මේකේ ඇතුළට වතුර යන ප්‍රමාණය අඩු වෙනවා. එතකොට මේ ඉක්මනට වේලෙනවා මේ විදියට හදන්න පුළුවන්. නමුත් වර්ෂාව තියෙන කෙනෙක් හරි නැත්තම් උඩට මේ UV පොලිතින් එකක් දාලා නැති නෙට් හවුස් එකක් තියෙන කෙනෙක්ට මම එච්චරම අනුමත කරන්නේ නැහැ මේ ක්‍රමේ වර්ෂාව වැඩි පැත්තකට. ඕන පේනවා ඉතින් මේ හිටුවම මේක මුල ඇදිලා තියෙන විදිය. මේ වගේ විවිධ වර්ගයේ බදුන් ගත කරලා තියෙන ඒවා සාමාන්‍යයෙන් ඔය වැන්ඩා පැලනොප්සිස් වගේ ඒවා මෙන්න මේ වගේ රින්ෆෝම් කැලි ඇතුලේ අපිට හදන්න පුළුවන් මේ මාධ්‍ය රහිතව ඉඳලා තියෙන පොට් එකක්. මේ කළුගල් දාලා වගා කරන එකක්. ඇත්තට මේක හවායි වල පින්තූරයක්. ඒගොල්ලෝ ඩෙන්ඩ්‍රෝබියම් වගා කරන්නේ අපි වගේ ඔය නෙට් හවුස් වල මේව නෑ රැක්ස් නෑ. ඒගොල්ලෝගේ මොකද මේකේ හේතුවක් තමයි හවායි වල තියෙන උෂ්ණත්වයත් අඩුයි අපිට වඩා. මේ ඒ හින්දා ඒගොල්ලන්ට මේ කළුගල් මත වගා කරන එක ඒගොල්ලෝ හොඳට කරනවා ඩෙන්ඩ්‍රෝබියම්. හවායි කියන්නේ ඇත්තටම මේ ඩෙන්ඩ්‍රෝබියම් ඕගොල්ලෝ ඉන්ටර්නෙට් එකේ දින ඔය ලිපි එහෙම කියවලා බලනවා නම් ඒක කොහෙන්ද ආවේ කියලා මේ හවායි විශ්වවිද්‍යාලයෙන් තමයි ගොඩාක් වෙලාවට මේ හොඳම මේ ඕකිඩ් ගැන පර්යේෂණ වාර්තා අරෝමේව එලි දක්වන්නේ. පොටින් ගැන ඔයගොල්ලන්ට ප්‍රශ්න තියෙනවද මොනවද?
ප්‍රශ්නයක් තියෙනවා මහත්මයා. දැන් ඔබතුමා කිව්වනේ මේ පැලේ උඩින් පොඩ්ඩක් මාධ්‍යයට පොඩ්ඩක් උඩින් රඳවන්න කියලා. අපි කොහොමද එතකොට ඒක රඳවන්නේ? එකක් දැන් පොල්ලිල්ලක් ගන්නව නම් පොල්ලිල්ල අර මං අර ඉස්සර පෙන්වන්නේ අර මුල් ටිකේ අරට ඇදලා තියෙනවා. ඔව්. පැලේ උඩින් තියෙනවා. ඔව්. මෙන්න මම පොඩ්ඩක් මම පෙන්නන්නම් ඒක. මෙන්න මේ විදියට දැන් මේ විදියට පැලේ අපි තුමු රැඳෙවුවා කියලා. මේ විදියට උඩින් පැලේ රැඳවලා මේ පොල්ලෙල්ල එකට කරලා මෙන්න මේ විදියට ගැට ගහන්න තියෙන පොල්ලෙලි කෑල්ල. මේ යටින් අර පොල්ලෙලි රවුන්ඩ් කරලා තියෙන්නේ. ඊළඟ බින්දුවට ඒ ගැට ගහලා අපි තුමු ඒක අපි පොට් එකේ මැද්දකින් හරි අයිනකින් හරි තියුවා කියලා. තියලා ඒක හිර වෙන්න ආට ඕනනම් අඟුරු දාන්න පුළුවන් නැත්නම් උළු කැට දාන්න ඕන නැත්නම් තමයි පොල්ලෙලි කෑල්ල දෙක තුනකින් හිර කරන්න පුළුවන්. ඒක. තේරුණාද? නලින්ද මහත්තයා එතුමි ඇත්තේ මේ අර ගහ රඳවන විදිය ගැන පොඩි ගැටලුවක් තියෙනවා කියලා වෙන්න ඇති. අපි අර පරණ මුල් අර මේ විදියට මේ ගහ මෙතන බැඳලා නැත්නම් ඕනනම් පොට් එකට ලී කෑල්ලක් බැඳලා අපිට රඳවන්න පුළුවන්. නමුත් දැන් ওই තායිලන්තේ ඉඳලා එන ඕකිඩ් අර ඉස්සර අපේ ගෙවල් වල තියෙන වගේ උස නෑනේ. ඔය එන්නේ අඟල් 4ක 5ක ඕකිඩ් එකක්. ඒතකොට මේක රඳවන්න ලොකු අපහසුතාවයක් නෑ. නැත්නම් මේ පොට් එක හරහට ලීයක් රඳවලා ඒක හිර කරන්න පුළුවන්. දැන් මේ විදිහ එකක් කරන් පොට් එක මැද්දෙන් තියලා වටේ අඟුරු හරි මේ ඔය පොලිෂ් ගඩොල් හරි නැත්නම් උණු කැට හරි එහෙම රඳන් හිර කරන්න පුළුවන්. අපි අර මේ මුල් රඳවත් පරණ මුල් යොදාගෙන තමයි පරණ මුල් ටික අර මේ පොල්ලෙලි වලට තද කරලා තමයි ගහ උඩින් රඳවන්නේ කියලා තමයි යාට දැනවත් වෙන්න මම දන්න විදිහට. මොකද අර ගහ ටිකක් මුල් පරණ මුල් ඇදලා ඇතුළට තියලා මේ බඳින්න පුළුවන් පැලේ. හරි බොහොම ස්තුතියි. පොටින් සම්බන්ධ ගැටලු තියෙනවද කට්ටියට? මහත්තයා මේ ප්‍රශ්නයක් මට තියෙනවා. මේ ගුරු රාජ පැලයක් මේ පොට් කරගන්නේ කොහොමද සාමාන්‍යයෙන්? ඒකට මාධ්‍ය ගුරු රාජ පැල පොට් කරන්නේ නැහැ. ගුරු රාජ පැලක් මේ පැත්ත තියෙනව නේද? මේ පින්තූර මේ ගහකට තියලා බැඳලා තියෙනවා. අන්න ඒ වගේ අත්තකට තියලා හරි නැත්නම් මේ ලෑලි කෑල්ලකට තියලා ඒ වගේ එකට බැඳ ගන්න පුළුවන්. එතකොට ඒකට ගල් අඟුරු මේ නෑ ඒ මුකුත් ඕනේ. දැන් ඔය ගුරු රාජ කියන්නේ ඇත්තටම කැලේ තියෙන පැලයක් නේ. අපේ වටිනා අපේ දේශීය පැලයක්. ඔය පැල එකකවත් ගල් එල්ලලා අඟුරු එල්ලලා නැහැනේ ගස්වල. ගස් පොත්තේ තමයි ඔක හැදෙන්නේ. ඕකිඩ් කිනේ ඔක්කොම හැදෙන්නේ ගස්වල පොතු මත. ඔය උඩ තියෙන ඒවා. ඉතින් අපි ඒ පරිසරෙ කිසි ප්‍රශ්නයක් නැතුව හැදෙනවා. බඳුනක එල්ලන්න. ඔව් කියන්නේ. බොහොම ස්තුතියි. හරි. පැහැදිලි. බොහොම ස්තුතියි. හෙලෝ. ඔව්. හෙලෝ. මට තියෙන ගැටලුව දැන් මං අර කියපු අඟුරුයි පොල්ලෙලි චිප් ගලුයි දානකොට එතකොට ඒකේ ගොඩක් අඩියට ඒ දේවල් පුරවලාද උඩින් තියන්නේ? මම දැන් ඒකට අර තව තැනකින් දැනගත්තා රෙජිෆෝම් කෑල්ලක් සිමෙන්ති වල පොඟවලා වේලලා ඒක යටින් තියලා ඊට උඩින් චිප් ගල් දානවා. ඒ කියන්නේ අර මාධ්‍ය තුනම එකතු කරලා දානවා. දැන් ඔයා භාවිතා කරන්නේ මොන වගේ පොට් එකක්ද? අර තියෙන්නේ කොම්පොට් පෝච්චිය රුපියල් 40කට වගේ සාමාන්‍ය පෝච්චිය. දැන් මම අහන්නේ මැටි එකක්ද ප්ලාස්ටික් එකක්ද? මැටි පෝච්චිය. හරි. ඔයා මැටි පෝච්චියක් පාවිච්චි කරනවා නම් දැන් මැටි පෝච්චිය ඇතුලේ ජලය රැඳීම වැඩිනේ ගොඩක්. සාමාන්‍ය මැටි පෝච්චිය ඇතුලේ ජලය රැඳීම. එතකොට ඔයා ගොඩාක් මාධ්‍ය පිරුවොත් එමේ ඇතුලේ තෙතමනය කොහොමත් ඔයාට වැඩි වෙනවා. ඒක තමයි. හරිද? එතකොට ඔයාගේ පැලේ ඩැමේජ් වෙන්නේ නැත්නම් හානි වෙන්න තියෙන ඉඩකඩ වැඩි. එතකොට ඔයා කරන්න ඕනේ ඔයාට ඕන රෙජිෆෝම් කෑලි දෙක තුනක් යටින් දාන්න පුළුවන්. සිමෙන්ති ගෑමේ අවශ්‍යතාවයක් නැහැ. ඕකිට මුල දුවන රෙජිෆෝම් වල. දැන් මේ මෙතන මේ දකුණු පැත්තේ තියෙන පින්තූර පේනව නම් දකුණු පැත්තේ තියෙන පින්තූර පේනව නම් ඔයාලට පේනවා මේක මේ රෙජිෆෝම් කෑලි දෙක මැදි කරලා නිකන් මැටි පොට් එක ගහලා තියෙන මේ පොඩි පෝච්චි. මේක මේ අඟල් දෙකේ විතර පෝච්චියක් ඕක. හරිද? එතකොට ඔයාට පුළුවන් ඕනනම් මැටි පෝච්චිය ඇතුළට අඟුරු පැලේ තියලා පැලේ කියන්නේ අඟුරු කෑලි දෙක තුනක් හරි නැත්නම් උඩකට කෑලි දෙක තුනක් හරි පොඩි කෑලි දෙකක් විතර වගේ පොඩි කෑලි දෙකක් විතර දාලා ඒක උඩින් පැලේ තියලා ආයි වටෙන් හිර වෙන්න කෑලි දෙක තුනක් දාන්න. මීඩියා එක ගොඩ ගහන්න එපා. සාමාන්‍ය ගන්න මීඩියා දාන්න. ඔය චිප්ස් ගල් දාන එක මම එච්චරම අනුමත කරන්නේ නැහැ මේ මැටි පෝච්චිය ඇතුළට. හා සර්.
හරි. සර් මේ අනිත් එක තමයි මගේ පෝච්චි ගණනාවක්ම මේ ගොළු බෙල්ලන් කාලන්නේ. ඔව් ගොළු බෙල්ලෝ කන එකට මේ විසඳුම තමයි ගොළු බෙල්ල පොට් එකට එන්නේ නැති වෙන්න හදාගන්න එක. අපි හිතමු ඔයාගේ ආසාවට හදනවා කියලා. ආසාවට හදන හොඳම දේ තමයි පොට් එක උඩ එල්ලලා තියෙන්නේ. ඒතර ගොළු බෙල්ලෙට නගින්න බෑ. හැබැයි අවා ගොළු බෙල්ල ඇතුළට ආවා කියමුකෝ ඔයා කිමිකල් පාවිච්චි කරලා නැතුව කැමති නැහැ කියමුකෝ මොකක් රසායනිකයක්. ඔයාට පුළුවන් ගෙදර තියෙන කන්නගෙන කොමඩු කෑල්ලක් නැත්නම් ගස්ලප් කෑල්ලක් ඕ පොට් එක ඇතුලෙන් තියලා ඔව් හවස් වරුවේ දීලා රැයට ගිහලා බලන්න. එතකොට අරුන් අර ඕකිඩ් වලට රස දෙයක් තියෙනවා නම් මේක කනවනේ. ඕක වට වෙලා ඉන්නවා. එතකොට ඒ කෑල්ල අරන් මට විසි කරන්න පුළුවන් එකක්. එහෙම නැත්නම් වට රසායනික මර්ධනයක් කරන්න ඕනේ නම් කඩේට ගිහිල්ලා මෙටාල්ඩිහයිඩ් කියලා තියෙනවා. නැත්නම් ගොළු පිටි නාශක කියලා තියෙනවා. ඒන් ඉරලා කැට දෙක තුනක් පොට් එක ඇතුළට දාන්න. ඔව් සර් අර මැරෙනවා. ඔව් සර් මේ ලුණු පොතුයි සුදු ලුණුයි පල් වෙන්න දාලා ඒ වතුර විසද ගහට නෑ ඒක විස නෑ. ඒක තමයි දැනට මං විදින්නේ. අනිත් එක රැට කට්ටියම අහුලලා විසික් කරනවා. ඔව් ගොළු බෙල්ලෝ නැති කරන්න එක හොඳ ක්‍රමයක් තමයි අතින් අහුල්ලා විසි කරන අල්ලපු ගෙදරට කමන්නේ එකක් දෙකක් දාන්න. නෑ සර් එහෙම කරන්නේ නෑ. හරි thank you sir. thank you. තව කවුද ඉන්නේ ප්‍රශ්න තියෙනවද පොටින් ගැන? මැටි පෝච්චි වලට සිමෙන්ති පෝච්චි හොඳයිද? මැටි පෝච්චි වලට සිමෙන්ති පෝච්චි හොඳයිද? මගේ අත්දැකීම හැටියට නම් හොඳයි. මොකද සිමෙන්ති පෝච්චියේ අපිට යොදන්න ඕන මාධ්‍ය අවමයි. ඒ කියන්නේ අපි හිතමු දැන් එකක් තමයි සිමෙන්ති වල තියෙන එක ගතියනේ සවිවර ගතිය. ඒ කියන්නේ සිදුරු තියෙන ගතිය ගොඩක්. සිමෙන්ති පෝච්චිය හරහා වාතයට එහා මෙහා යන්න පුළුවන්. ඊට පස්සේ තමයි ඒක තමයි සිමෙන්ති පෝච්චියට පුළුවන් ලොකු වතුර ප්‍රමාණයක් උරාගෙන ඇතුලේ තියාගන්න. එතකොට ඕකිඩ් පැලයකට පුළුවන් ඕකිඩ් වල තියෙන මුලේ ස්වභාවය හැටියට අපි හිතමු දැන් දවල්ට වතුර මෙයා අපි දාන වෙලාවට එක්ස්ප්‍රෙස් කරගෙන තියාගත්ත කියලා. ඉතින් ඕකිඩ් එකට පුළුවන් හිමීට අර පෝච්චිය ඇතුලේ තියෙන වතුර අර මුලයට ඇදලා ගන්න. ඉතින් සාමාන්‍යයෙන් මැටි පෝච්චියට වඩා හොඳට සිමෙන්ට් පෝච්චියේ ඕකිඩ් හැදෙනවා. මම හදන්නේ සිමෙන්ති පෝච්චි වල. මැටි පෝච්චි පාවිච්චි කරන්නේ නැහැ මම. නමුත් මැටි පෝච්චියත් ගැටලුවක් නැතුව හදන්න පුළුවන්. ඉතින් නලින්ද අර මේ දී කෑල්ලක මේ මවුන්ට් ඕකිඩ් වගේ හදන එකත් පොඩ්ඩක් පැහැදිලි කරා නම් අයට. මහත් කලින් කියලා තියෙනවනේ. ලී කෑල්ලක මොන ඕකිඩ්ද? ලී කෑල්ලක දැන් ඔය ඩෙන්ඩ්‍රෝබියම් වගේ ලී කෑල්ල ගැට ගහලා පොඩි පොල්ලෙලි කෑල්ලක් තියලා ගැට ගහලා අර එල්ලලා හදන ක්‍රමයක්. මේකයි ඩෙන්ඩ්‍රෝබියම් එකක් හරි ඕන ඕකිඩ් එකක් අර ගන්න පොල්ලෙලි ටික ගැට ගන්න අවශ්‍යතාවයක් නැහැ. මෙතන පේනවනේ මෙතන මේ ෆොක්ස් ටේල් ඕකිඩ් එකක් තියෙනවා මෙතන මේ දකුණු පැත්තේ යටම. ඔව්. ඒ විදියට තියලා එක්කෝ මේක ගැට ගන්න පුළුවන් ඔයාට නෙට් රෙදි කෑල්ලකින්. ඒ කියන්නේ කළු පාට නෙට් රෙද්දකින් ගැට ගැහුවම වෙන්නේ මුලට ආරක්ෂාවක් වෙනවා කැරපොද්දට අරුන්ට කන්න බෑ මුල ඇතුලේ හැදෙනකොට. එහෙම නැත්තම් නිකම්ම වයර් එකකින් හරි කම්බියකින් හරි බැඳලා එල්ලන්නයි තියෙන්නේ. ඇත්තටම මේ ඕකිඩ් එක ඔව් සබීකරණ එකේ අපේ ලොකු ආගගේ එකක් තියෙනවා. අපි පොට් කරනවා කියලා ඇහුවොත් අපි තුමු පොල්ලේ විතරක් දැම්මොත් අහනවා අඟුරු ඕනේ නැද්ද? පුල් ගැට ඕනේ නැද්ද? එහෙම නියත නෑ මේක. ඕනම දෙයක් දාලා ඕකිඩ් හදන්න පුළුවන්. ඔයාට ලේසියෙන් හොයාගන්න පුළුවන් ඕන දෙයක්. කොටයක්ද අපි තුමු දැන් ගෙදර පරණ මේස් දෙකක් ඉතුරු වෙනවා කියලා. ඉතින් ඔයාට පුළුවන් ඕන මේස් දෙකට සිමෙන්ති ටිකක් දියකලා මේස් දෙක ඇතුළට දාලා එල්ලලා ඕක එල්ලුවම සිමෙන්තිය තැවෙරෙනවනේ. ඒක වැටක එල්ලලා තියලා දවස් දෙකකින් විතර ඒක දණ්ඩක් වගේ හයි වෙනවා. ඒක ඕකිඩ් එකක් ගැට ගන්න පුළුවන්. ඒ වගේ අපිට ගොඩාක් පරාසයක් තියෙනවා හොයාගන්න. ඒ කියන්නේ අපි දුමු අපිට මොකක්වත් හොයාගන්න බැරි නම් ඔය මේ ගෙදරට මේ ගේන ඔය ප්ලාස්ටික් බෝතල් තියෙන බෝතලයක ඕකිඩ් එකක් ගැට ගහුවොත් හැදෙනවා. එහෙම ප්‍රශ්නයක් නෑ. මොකද ඕකිඩ් එකට ඕන උපස්තරයක් විතරයි. ඕකිඩ් උපස්තරෙන් කිසිම දෙයක් ලබා ගන්නෙ නෑ. ඕකිඩ් ලබා ගන්නේ වාතයෙන් අපි යොදන දේවල් වලින් තමයි. එතකොට මේ අපි මේක හිතවන්නේ ඒ මොකේද කියන එකේ ලොකු ගැටලුවක් එන්නේ නෑ. ඒතර වගා මාධ්‍යයෙන් අවශ්‍ය ඒක මාධ්‍යයෙන් තේරුමක් නෑ. මේ ගහට එච්චර පෝෂණයක් නෑ. වගා මාධ්‍යයෙන් ගහට පෝෂණයක් එන්නේ නැහැ. අඩු වෙනවා. අපිට නැහැම කියන්න බෑ. මොකද අපි දැන් ඕකිඩ් වලට පොර දානවා කියලා. ඕකිඩ් වලට පොර දානකොට ඒ වගා මාධ්‍යයෙන් ටිකක් උරා ගන්න.
එතකොට පස්සේ දෙවනුව ඕකිඩ් වලට ඒකෙන් හිමීට අර ඊළඟ දවසේ වතුර දානකොට අරක දිය වෙලා ඇවිල්ලා ආපහු මුල් වල ගෑවිලා එහෙම මේව කරන්න පුළුවන්. අපි වගා මාධ්‍ය පාවිච්චි කරන ප්‍රධාන හේතුව තමයි ඕකිඩ් වලට අවශ්‍ය තෙතමනය ලබා දෙන එක. Okay, තෙතමනය ලබා දෙන එක. දැන් අපි හිතමු දැන් අපිට තෙතමනේදී අපි ටැංකියක් උඩ ඕකිඩ් වවනවා කියලා මාළු ටැංකියක් උඩ. එතකොට අපිට වගා මාධ්‍යයක් ලොකුට අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් මේ වගේ ඔයගොල්ලෝ පේනද මේ මෙතන වගා මාධ්‍යයක් නැහැනේ පොට් එක විතරයි තියෙන්නේ. මේ වම් කෙල එකේ යටපැත්තේ. එතකොට ඒකට මාධ්‍යයක් අවශ්‍ය නැහැ ඕකිඩ් එක හැදෙනවා ඒ උනාට. තව ප්‍රශ්න තියෙනවද? මේ නරින්ද මහත්තයා. ඔව්. දැන් අර මේ අපිට මේ මට මහත්තයා කියන්න ඕනේ නැහැ මගේ නම කියලා කතා කරන්න. හරි. මේ අර අපි අර ටැනින්තනේ අපි එල්ලලා ඕකිඩ් හදනකොට ලින්දින් වතුර ඇදලා දාන එක හරි අමාරුයි ගස් ගොඩකට දාන්න ගියාම. ඒක ක්ලෝරින් වතුර දාන එකේ ගැටලුවක් නැද්ද මහත්තයා? නෑ. ක්ලෝරින් වතුර දාන එකේ කිසිම ගැටලුවක් නෑ. ඔය ක්ලෝරින් වතුර දාන එකේ ගැටලුවක් නැති වෙන්නේ මෙන්න ඔයා බාල්දියකින් දැම්මොත් පොඩි ගැටලුවක් එන්න පුළුවන්. නමුත් අර හෝස් එකක් තියෙනවනේ. හෝස් එකක් තියෙනම් ක්ලෝරින් වාතය නිකුත් වෙනවා. ඔයා දැකලා ඇති ගෙවල් වල බාත්රූම් එකේ තියෙන ටැප් වල තියෙන ෆිල්ටර් එකක්. ඒ ෆිල්ටර් එකෙන් ඇත්තටම කරන්නේ වතුර බින්දු කඩන එක කෑලි වලට. එන වතුර පාර. ඒ කඩනකොටම ක්ලෝරින් එකේ යනවා. දැන් අපි වතුර දාලා අපි අතින් ප්‍රෙස් කරලා හරි නැත්නම් මේ හෝස් එකට වෙන එකක් ගහලා හරි අර තියෙන්නේ වතුර මල වගේ විදින එකක්. ඒක ගහනකොට ක්ලෝරින් වායුව එතනින් පිට වෙලා යනවා ගහට ලැබෙන්නේ නැහැ. අනිත් ඒක වැටුණත් හරි ඉක්මනට ක්ලෝරින් ටික වාෂ් වෙලා යනවා. ඒක ගහට ගැටලුවක් ඉන්නේ මොකද මම දාන්නෙත් ඒවා. හොඳයි බොහොම ස්තුතියි. අත්දැකීමෙන් දන්නවා ඒක. ඉතින් අද ප්‍රශ්නය මේ දැන් ක්ලෝරින් වතුර ගැන අපිට නිසා ඊළඟට තියෙන එක මේ මගේ මෙහි තියෙන වතුර ටිකක් කිවුලයි. ලවණ ගතිය වැඩි. කිවුලතාව වැඩි. එතකොට දැන් මම වතුර දාලා තියෙනතර ෆොකස් වලින් මේ ස්ට් එකෙන් විතර දාලා තියෙන්නේ. හැබැයි කිවුල වතුර. එතකොට අර මේ සමහර තැන් වල කිවුල තැම්පත් වෙලා වගේ තියෙන එක හානියක් වෙනවද මේක? කිවුල වතුර නම් ඔකිඩ් වලට හරියන්නේ නැහැ. හරියන්නේ නැහැ නේ. වතුරේ pH එක බැලුවද කීයද කියලා? ඔව් pH එක සාමාන්‍යයෙන් 5.5 6 වගේ අතර වගේ තමයි තියෙන්නේ. එහෙනම් ඒක ගැටලුවක් නෑ. එහෙනම් වාගේ යකඩ පොඩ්ඩක් වැඩි එක තමයි තියෙන්නේ. ඒක තමයි තියෙන්නේ. ඔව් pH 5.5 6 pH 7 විතර එනකන් දාන්න පුළුවන්. ගැටලුවක් නෑනේ. ඒක ගැටලුවක් නෑ. අර කිවුල තැම්පත් වෙන එක තමයි මට තේරෙන්නේ. කිවුල තැම්පත් වෙන්නේ ගස්වලද? ඔව් ගස් පත්‍රවල තැම්පත් වෙලා තියෙනවා. සමහර ඒක මට හිතෙනවා මුල් වල තැම්පත් වෙනවා ඇති කියලා මට හිතෙනවා. වෙන්නේ නෑනේ. පත්‍රවල සුදු පාට සමහරක් තියෙනවා සමහර වෙලාවට තැම්පත් වෙලා වගේ. කිවුල සුදු පාට තැම්පත් වෙන්නේ එනවා වගේ වෙන එකක් වෙනවද දන්නේ? ඔව් අර මේ ප්‍රෝග්‍රෑම් සාමාන්‍යයෙන් මලකඩ පාටට තැම්පත් වෙන්නේ. සාමාන්‍යයෙන් ගහකට තැම්පත් වෙන්න විදිහකුත් නෑ කිවුල හැබැයි. හැබැයි වාට මෙහෙම කරන්න පුළුවන් දාන්න පුළුවන් නම් වාට ව්‍යාපාරිකව හදන නම් ටැංක් එකට ස්ටොක් කරලා දීලා එක දවසක් ඊට පස්සේ අරකේ අඟල් 6ක් මොකද කිවුල කියන එක ටිකක් කරලා දෙන පල්ලෙහාට බහිනවා. ඊට පස්සේ ආය බැස්තර පස්සේ කියන්නේ අඩියක් විතර අඩු වෙනකන් වතුර ගන්න පුළුවන් ඔයාලට. අඩියක් විතර පල්ලෙහාට බහින එක. ඒකේ ලොකු ගැටලුවක් එන්නේ හැබැයි ලවණතාවය ප්‍රශ්නයක්. නමුත් ඔයාගේ pH අගේ ඔය ගානට තියෙනවා කියන්නේ ඔයාගේ ලවණතාවයේ ගැටලුවකුත් ඔයාලට නැහැ. ඔව් ලවණතාවය නෙමෙයි. ඔව්. වාට ඕකේ මේ පෙරස් ප්‍රශ්නයක් තියෙන යකඩ ප්‍රශ්නයක් තියෙන. අර මගේ ෆෝකස් වල බැඳිලා තියෙන සුදු පාටද ඒක මට කියන්නේ දැන්. මේ සුදු පාටට බැඳෙන්නේ එහෙනම් කැල්සියම් වෙන්න ඕන. කැල්සියම් දෙත් වෙයි. ඔව් කැල්සියම් තියෙන එක ඉතින් ලොකු ප්‍රශ්නයක්. එහෙම වෙන්නේ ෆෝකස් වල බැඳෙනවා සාමාන්‍යයෙන් ඔය තියෙනකොට ලිම් වතුරද පාවිච්චි කරන්නේ? නෑ ටැප් ලයින් එකේ නේ වතුර පාවිච්චි කරන්නේ. ටැප් ලයින් එකේ වලත් කැල්සියම් බැඳෙනවද? මේ පැත්ත මේ අපේ ප්‍රදේශයේ තියෙන ප්‍රශ්නයක් ඒක. ටැප් ලයින් එකේ තියෙනවා මේ. එහෙනම් වහම දන්නන්න ඕනේ ඒක මොකද වගුව විදිහට පරිස්සම් කරගන්න බැරි වෙන්නේ. ඔව් මේ බාත්රූම් වල පව ලොකුවට බැඳලා තියෙනවා ඒක. ඔව් ඒක නම් මෝටර් බෝඩියට කියන්න ඕනේ වැඩක්. ඔව් මෙහෙ ලොකු ප්‍රශ්නයක් ඒක. ඔව් හරි හරි. රයිට්. තව කාටද තියෙන ප්‍රශ්න පොටින් ගැන? ප්‍රශ්න අහනවා නම් මම කැමතියි. එතකොට අපිට මේක සාකච්ඡාවක් විදිහට මේ ටික කරන්න පුළුවන්. කට්ටියත් ගොඩක් ඉන්නවා සෙට් වෙලා ප්‍රශ්න තමයි නැති. ගස් එනකොට අර ඒකේ මොටයිය වගේ ගස් එන්නේ. ඔව්. ඒක මේ අනිවාර්යෙන්
ගලවලා වෙනම පොට් කරන්න ඕනද? එහෙමම හැදෙන්න දෙන්නත් පුළුවන්ද? මේක ඇයි ගලවන්නේ? ඔය ගොඩාක් අයට තියෙන එක ප්‍රශ්නයක් තමයි අපි හිතමු දැන් පැල එනවා කියලා. සාමාන්‍ය ඕගික් පැලයක් රීපෝට් කරන කාලයක් එනවා. ඕකේ. හරිද? ඒ රීපෝට් කරන කාලේ තමයි අපි හිතමු දැන් ගහ බඳුන පිරෙන්නම දැන් ගස් හැදිලා තියෙනවා. මේක තව දුරටත් හැදෙන්න ඉඩ නැහැ. අන්න එතකොට ඔයාට ඕක කෑලි දෙකට තුනකට කඩලා හිටවන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතමු දැන් කොළ වැටුණා කියලා. කොළ වැටුණට පස්සේ අර බල්බ් එකේ උඩින් පැල එනවා. අන්න ඒ පැලයක් වා වෙන් කරනවා නම් ඒ එන පැලේට අඩු ගානේ කොළ 4ක් 5ක්වත් තියෙනවා. ඕකේ. හරිද? ඒ 4ක් 5ක් තියෙද්දි වාට වෙන් කරලා ඒක හිටවන්න පුළුවන්. එහෙම නැතුව මේ පැල ගලවන්න යන්න එපා. ඒක අපරාධයක්. මොකද පැල කුණු වෙන්න පුළුවන්, ගහට ඩැමේජ් වෙන්න පුළුවන්. මොකද දිලීර හානිය හරි බැක්ටීරියා හානිය ඕකට ඇතුල් වෙන්න පුළුවන්. ලපටි පැල ගලවනකොට. ඒ කියන්නේ පැල ගලවන්න එන අවස්ථාව වෙනකම් පොඩ්ඩක් බලන් ඉන්න. ඊට පස්සේ පැල ගලවන්න. අර කඳෙන් එන පැලේ ගැන මං ඔව් කඳෙන් එන පැලේ මං තමයි මේ පැලයක් කොළ 4ක් විතර වෙනකන් ඉන්න. ඔව්. එතකොට ඒක ඒ කියන්නේ කොළ 4ක් විතර එනකොට අර පැලේ පොඩි ටච් එකක් දාපුවම පැලේ ගැලවෙන ලෙවල් එකක් එනවා. ඒ එතෙන්ට ආවම ඔයාලට ගලවන්න පුළුවන්. right thank you. තව තියෙනවද ප්‍රශ්න කට්ටියට? මට මේ කට්ටියට වැඩි තේරෙලා නැහැ වගේ. දැන් වැඩි හොඳට තේරුණාද දන්නේ නැහැ. මට තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් අර බල්බ් එකෙන් පැලේ එනකොට පැලේ ආවහම අපි මේ පැලේ හිටවනකොට මේ ඒ සම්පූර්ණ ගහද එහෙම නැත්නම් අත්තම කියන්නේ ඒ බල්බ් එකත් එක්ක ආපු එකෙන් ඒක කපලා අරන්ද හිටවන්නේ? දැන් උඩින් දැන් මේව කඳ උඩට ගිහිල්ලා උඩ දැන් කොළ ටික ඔක්කොම හැලිලා උඩින් තමයි පැලේ එන්නේ. ඒතකොට පැලේ ආවහම ඒක පොට් කරන්නේ කොහොමද? ඒක පොට් කරන එක හරිම ලේසියි. එකක් තමයි මම කිව්ව ඔය උඩින් එන පැලේ කොළ 4ක් විතර එනකන් ඉවසන්න ඕනේ. හරිද? හොඳයි. ඒ කියන්නේ කොළ 4ක් විතර එනවා කියන්නේ ඒ ගහට තනියෙන් වර්ධනය වෙන්න පුළුවන් ලෙවල් එකක් ඇවිල්ලා ගිහලා. දැන් එයා පොඩි කාලේ අර පොඩි ළමයි බලා ගන්නවා වගේ ලොකු ගහෙන් තමයි පොඩි ගහට පෝෂණය සපයන්නේ. එතකොට එයා කොළ දාලා කොළ 4ක් 5ක් එනකොට එයාට හැදෙන්න පුළුවන් වෙනවනේ. එයාට තනියෙන් හැදෙන්න පුළුවන් කාලෙට ඕක ඒ කියන්නේ ගහ අපි තුමු දැන් දකුණට වරලා තිනවා වම් පැත්තට පොඩ්ඩක් තද කර හැටි ගහ ගැලවෙනවා උතේ. ඊට පස්සේ ගැලවෙච්ච ගහට එතකොට පොඩි තුවාලයක් එනවනේ හයි වෙලා තිබිච්ච තැන. ඔව්. දෙන්න පොඩි දිලීරනාශකයක් හරි නැත්නම් අඟුරු ටිකක් පොඩි කරලා ගාලා හරි කියලා ඔය දැන් අර මම කලින් කිව්ව විදිහට බඳුන් ගත කරන්න තියෙන්නේ. එච්චරයි. හරි බොහොම ස්තුතියි. ප්‍රශ්න තියෙනවද අපි ඊළඟ එකට යමු එහෙනම්. අපි පැල කරන්න කලින් පොල්ලෙල්ල සූදානම් කරගන්නේ කොහොමද? පොල්ලෙල්ල ඉස්සෙල්ලා කපා ගන්න ඕනේ. කපාගෙන ඕක හොඳම දේ තමයි හොඳට වේලන එක. අඩු ගානේ සති 3ක්වත් පොල්ලෙලි වේලෙන්න ඕනේ හොඳට තියෙන්න. පොල්ලෙලි තෙත තියෙන්න බෑ, කහට තියෙන්න බෑ. හරිද? ඊට පස්සේ දවස් 2ක් විතර පල් කරන්න. වතුරේ. පල් කරලා අරගෙන ආපහු වේලලා ගන්න. මේ සම්බන්ධ පුළුවන් නම් ඒ ප්‍රශ්නයක් නෑ. නමුත් දිලීරනාශකයේදීම ලොකුවට අවශ්‍ය වෙන්නේ නැහැ. ඕක ඩිටෝනට පොල්ලෙලි වෙයි. මොකද මේ පොල්ලෙලි ඕකිඩ් වල හැදෙන දිලීර ඇත්තටම ලයිව් ප්ලාන්ට් වල, ඒ කියන්නේ ජීවි සෛල ඇතුලේ හැදෙන දිලීර ඕකිඩ් වල හැදෙනවා. නමුත් පොල්ලෙලි කියන්නේ අජීවී එකක් නේ. ඒවල අර ඕකිඩ් වල හැදෙන දිලීර ඒකේ නෑ. නමුත් තියෙන්න පුළුවන් ඒවල හැදෙන දිලීර වල බීජාණු තියෙන්න පුළුවන්. ඉතින් මේ බීජාණු මරන්න අපිට ඕන නම් ඕක තම්බන්න පුළුවන්, නැත්නම් අවුවේ තියලා තියන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන්. වතුර අඩු කරගම ඕක නැති වෙලා යනවා. කැමති නම් ඉතින් කැප්ටන් වගේ දිලීරනාශකයක් දාන්න පුළුවන්. ඉතින් ඒකේ ලොකු අවස්ථාවකුත් නැහැ. දැන් ඔය තායිලන්තයේම හදනකොට අක්කර ගණන් පොල්ලෙලි දාලා හදන්නේ. ඒගොල්ලන්ට ඕවා දිලීරනාශක ගහින්න කිව්වොත් එහෙම වෙන වැඩක් නැති වෙනවා. මටත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔව් කියන්න. මගේ වෙන්ඩගස් කීපයක කඳෙන් ඇවිල්ලා තියෙනවා මේ අත්තක් වගේ වෙනම බෙදිලා මේ පැල. එතකොට ඒක ඇයි එහෙම වෙන්න හේතුව සාමාන්‍යයෙන් මම දන්න තරමට එහෙම කඳේ මුදුනේද ඇවිල්ලා තියෙන්නේ? මැදින් ඇවිල්ලා තියෙන්නේ. මැදින්. ඔව් මැදින් එන්න පුළුවන්. මොකද දන්නද ඔය හැම පත්‍රයක්ම අයිනේ දින අංකුරයක්.
ඒක එක්ක මලක් වෙන්න පුළුවන් නැත්නම් පැලයක් වෙන්න පුළුවන්. හරිද? ඒක දැන් ඕක වෙන්නේ එක්ක වතුර වැඩි වෙන්න ඕනේ නැත්නම් නයිට්‍රජන් පොහොර වැඩි වුණොත් අර අංකුර උද්දීපනය වෙලා අලුත් පැලයක් හැදෙනවා. හරි. ඔව් එතකොට ඉතින් ඒක අමතර වාසියක් කියලා දාගෙන පැලේ මුල් ආවට පස්සේ මුල් ටික හොඳට ඇදුණා පස්සේ ගලවලා ඊට වඩා වෙනවා. හරි ඒ වගේම පාලිමුත් ඇවිල්ලා තියෙනවා මුලින්. ඔව් මුලින් 4 5ක් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ පොට් එක ඉතිරෙන්න පැල තියෙනවා නම් හරි නැත්නම් මීඩියා කලින් පාවිච්චි කරන මීඩියා එක හොඳටම දිරලනවා. ඔව්. අන්න ඒ වගේ වෙලාවට තමයි අපි ඒක රීපෝට් කරන්නේ. ඒ කියන්නේ මුළු පඳුරුම අරගෙන වේලිච්ච කපලා ඕක දෙක පඳුර දෙකට කඩලා අපි ආයෙ හිටවනවා. ඒක තමයි කරන්නේ. මේ මාධ්‍යයක් ගන්නෙ නැතුව මිස්ටර් නලින්ද දැන් අපි හිතමු ඔය මොනවාද ලෑලි කෑල්ලක වගේ හැදුවා කියලා. එතකොට පෝර ස්ප්‍රේ කරන්නෙත් නැතුව නිකන් හදනවනම් වතුර විතරක් මදිනේ. එතකොට කොහොමද අපි කරන්නේ? දැන් සමහර අර ඔස්මෝකෝට් එහෙම දාලා ඉවර වෙලා ඒක තියෙනවනේ. දැන් ඒකත් මට නම් හිතා ගන්න බෑ කොහොමද ඒක පෝර පැතිරිලා යන්නේ කියලා. නෙට් එකක ගුලියක් වගේ දාලා එහෙම තිබ්බහම. ලෑලි කෑල්ලක ගහකට පෝර උරා ගන්න ක්‍රම දෙකක් තියෙනවා. හරිද? ගහකට පෝර උරා ගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ගහේ පත්‍ර වලින් පෝර උරා ගන්න. ඒ පොඩි ප්‍රමාණයෙන් නමුත් ඵලදායීතාවයෙන් ගොඩක් වැඩි. හරිද? දැන් ඒක මම මෙහෙම කියන්නකෝ. දැන් ඔයා ලොකු ජොබ් එකක් කරනවා. හරිද? ඔයාලා ජොබ් එකේ මාසයන්තිමට පඩියක් හම්බෙන්න. ඒ මාසයන්තිමට පඩිය තමයි මුල් වලින් උරා ගන්න එක කියලා මම කියන්නේ. හරිද? නමුත් ඔයා පොඩි සයිඩ් බිස්නස් එකකුත් කරන පොඩි අතට මේව කරන. ඒතකොට ඔයාට දවස් දිනපතා පොඩි ගාණක් අතට හම්බෙන්න. ඔයාගේ බස් එකේ වැඩ අර මේවා පොකට් මනි ෂේප් කරගන්න එක ඇතිනේ. අන්න ඒ වගේ තමයි මේ ගහෙන් උරා ගන්න පෝරත් ඒ වගේ මාර ඉම්පෝටන්ට් එකක්. ඒ කියන්නේ මාර වැදගත් මේ ඔකිඩ් වලට ගහේ කොළ වලින් උරා ගන්න. ඒ කියන්නේ කොළ වලින් පෝර ස්ප්‍රේ කරාම ඒක වෙන්නේ අර අපි මාසෙ අන්තිමට පඩිය හම්බෙන්න ඉතින් මාසයක් බලන් ඉන්නනේ. දැන් මුලෙන් උරා ගන්න පෝරත් එහෙම. එයා ගහ උඩට එන්න කාලයක් යනවා. නමුත් අර කොළේ උරා ගත්තම අවශ්‍ය තැනට අවශ්‍ය පොයින්ට් එකට ඉක්මනටම පෝර යනවා. ඒ කියන්නේ අනිත් එක තමයි දැලෙන් බැඳ කියමුකෝ. දැලෙන් බැඳට ඒක දැලක්නේ. හිල් කූඩකින් වතුර අදින්න බෑනේ. දැලෙන් බැඳද්ද ඒක සිදුරු තියනවනේ. ඒ කියන්නේ වතුර දානකොට ස්ප්‍රින්කල් යනවා ඕකේ. ඒකේ කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. එතකොට ඒ වුණාට දැන් ස්ප්‍රේ කරනවා වැඩිය එහෙම ගුලියක් වගේ හදලා දැම්මම එක දැන් අපි හිතමු මුල් 5ක් තියෙනවා කියලා ඒක ගෑවෙන මුල් දෙක තුනට මොකක්ද ගුලියක් වගේ හදලා දාන එක මට තේරෙන්නේ නැහැ. අර චූටි නෙට් කෑල්ලක් වගේ අරගෙන ඒකට ඔස්මෝකෝට් එහෙම දාලා ඒක මේ පෝච්චිය ඇතුළට දානවා ගොඩක් අය. ඔව් ඒ ඔස්මෝකෝට් කියන්නේ ඒක ඇවිල්ලා ස්ලෝ රිලීස් ෆර්ටිලයිස් එකක් නේ. ඒ කියන්නේ ඒක ටෙම්පරේචර් එක මත තමයි ඒකේ අර තියෙන කෝටින් එකෙන් ලීක් වෙන එළියට පොරන්නේ. හරි දැන් අපි ගත්තොත් සාමාන්‍ය මාස 3ක් ඇතුළත කාලය වගේ ලීක් වෙනවා. එතකොට ඒකෙන් පොර එනකොට වතුර දාන වෙලාව දිනවනේ ගහට. දාන වතුරත් එක්ක ඒක දිය වෙලා තමයි මුලට යන්නේ. නැත්තම් ඒක නිකම් මුල වලට පොර දෙන්නේ නැහැ. වතුර නැත්නම් ඔස්මෝකෝට් කොච්චර දැම්මත් වැඩක් නැහැ. එතකොට ගෑවෙන හරියේ තැන් වලින් විතරයි එතකොට උරා ගන්න. ලොකු උරා ගැනීමක් වෙන්නේ නැහැ නේ ස්ප්‍රේ කරන තැන. නෑ දැන් ගෑවෙන තැනින් මේ වතුර පැතිරිලා යනවනේ. දැන් අපි තුන් වතුර දානකොට පොට් එකට වතුර වැටෙනවනේ. එතකොට වැටෙන පොට් එකේ වතුර දිය වෙලා යනවා. දැන් මෙහෙම ඕකේ ලොකු ඉෆෙක්ට්ස් නෑ ඕවල. ඔය ඔස්මෝකෝට් අර මේ වෙන. ඒකේ ඔස්මෝකෝට් ගොඩාක් වෙලාවට දාන්නේ ටෙරස්ට්‍රියල් නැත්නම් ග්‍රවුන්ඩ් ඕකිඩ් වලට සුදුසුයි. නැත්නම් සෙමි ටෙරස්ට්‍රියල් නැත්නම් ඩෙන්ඩ්‍රෝබියම් වගේ සෙමි ඒරියල් රූට්ස් තියෙන ඒ කියන්නේ අර්ධ වායම් මුල් තියෙන ඒ වලට හොඳයි. අපිට වැන්ඩ වගේ වලට ඔස්මෝකෝට් දාන එක වැඩක් නෑ. නමුත් අරකේ සැලකිය යුතු දෙයක් ඒක තියෙනවා. ඒ ලෝකේ ජනප්‍රියම මේ එකක් ඒක. ඔය සෝලිඩ් ෆර්ටිලයිසර් කියන එක පොර දාන්න කැමති කට්ටිය ඒක දාලා තියෙනවා. Okay, thank you. අරින්න මහත්තයා. ඔව්. මේ දැන් අපි හිතුවොත් දැන් අපි ගස්වල මේ ඕකිඩ් තියලා බඳිනවා කියලා දැනට සාමාන්‍ය ලංකාවේ අපි භාවිත තියෙන ඔය ගස් වර්ග තියෙනවනේ ගෙවතු වල මොන වගේ ගස්ද වඩා ඔතනදී පොඩි අවුලක් තියෙනවා අඹ ගහේ. සමහර ඕකිඩ් වල මොකද අඹ ගහේ අඹ ගහ නුග ගස් ඒවල මයිටෝ ඉන්නවා සමහර වෙලාවට. ඉතින් ඒවල දැම්මම මයිටෝ ඉන්න පුළුවන් සමහර වෙලාවට විතරක්. නමුත් ඒක ප්‍රශ්නයක් නෑ ඕන ගහක
පොත්ත තියෙනවා නම් නැගෙනහිර පැත්තට අවු වෙනවා නම් ඕන ගහක මේ ඕකිඩ් හදන්න පුළුවන්. දැන් ඔය පුවක් ගස්, පොල් ගස්, කිරි ගස්, කොස් ගස්, දෙල් ගස් නම් ටිකක් අමාරුයි. අනිත් ගස් ගොඩක් ඒවල හදන්න පුළුවන් ඕකිඩ්. කියන හොඳ පොත්ත පැලෙන ඒවා වගේ තියෙනවා නම් ඔය කොහොඹ වගේ ඒවා තවත් හොඳට හදන්න පුළුවන්. පළු කොහොඹ වගේ ඒවා හොඳටම හැදෙනවා. මොකද ඕකිඩ් කැමති අර මුල් පොතු අස්සෙන් රිංගල යනවා. හරි දැන් තව ප්‍රශ්නයක් තියෙනවද? ප්‍රශ්න වලට මම මේක ප්‍රශ්න කතා කරන්නේ නැහැ කියලා නමුත් ඉතින් අර මට මේ බින් ඕකිඩ් එකේ මේ මාධ්‍ය පොඩ්ඩක් කියන්න පුළුවන්ද දන්නේ නැහැ. බින් ඕකිඩ් කියන්නේ ඕගොල්ලෝ අර මේක ස්පැටලොක්ටිස්නේ හරි ඒක හදන්න හොඳයි තනිකර පොල්ලෙලි උණුව හදන්න පුළුවන් ඒක. මොකද මම තායිලන්තේ දැකලා තියෙන ඒගොල්ලෝ ඔක වවන්නේ තනිකර පොල්ලෙලි කෑලි වල. ඒ කියන්නේ පොඩි කුඩා පොල්ලෙලි කෑලි වල පොල්ලෙලි කෑලි වල තමයි ඒක වවන්නේ. ඒ කියන්නේ තනිකර පොල්ලෙලි ඒකට ඕන නම් කොම්පෝස්ට් ටිකක් වැලි පොඩ්ඩක් එහෙම ඇඩ් කරගන්නත් පුළුවන්. බොහොම ස්තුතියි. හරි. හරි. දැන් මම කතා කරන්නේ මේ තව එකක් මම මේ අවසාන මාතෘකාව මෙතනින් අද කොටසක් සාකච්ඡා කරනවා මේ ඕකිඩ් වගේ අවධානයට ලක් විය යුතු කරුණු කියලා. ඒක තමයි උෂ්ණත්වය, ජලය, ආලෝකය, වාතාශ්‍රය සහ පොහොර. මේ ගැන ටිකක් කතා කරන්නේ නැහැ මේ උෂ්ණත්වය හින්දා මොකද්ද ඕකිඩ් වලට වෙන්නේ කියලා. ඇත්තටම උෂ්ණත්වය දැන් ලංකාවේ තියෙන උෂ්ණත්වය ඕකිඩ් වගාවට ගොඩක් සුදුසුයි. අපේ ලොකු දැන් අපේ මන්නාරම යාපනය ඒ වගේ පැතිවල තියෙන දැඩි උෂ්ණත්වය ඇරෙනවා. ඇත්තට යාපනයේත් එහෙම ලොකු එකක් නැහැ. මගේ මන්නාරම ඒරියා එකේ තියෙන උෂ්ණත්වය අනිත් නැත්නම් හම්බන්තොට තියෙන උෂ්ණත්වය වගේ ඇරුණම අනිත් තැන්වල තියෙන උෂ්ණත්වය ගොඩාක් ඕකිඩ් වගාවට සුදුසුයි. අරවලත් ලොකු නුසුදුසුකමක් නැහැ. මොකද වවන්න පුළුවන් අපි දැන් තායිලන්තයේත් එක්ක බලද්දි එහෙ උෂ්ණත්වයත් සෙන්ටිග්‍රේඩ් අංශක 40 විතර කිට්ටු වෙනකන් වගේ යනවා. නමුත් ලංකාවේ මේ මට්ටමට උෂ්ණත්වයක් එන්නේ නැහැ ගොඩක් වෙලාවට. නමුත් එහෙ තායිලන්තේ හොඳටම ඕකිඩ් වවනවා. මේ උෂ්ණත්වයත් එක්ක එන එකක් තමයි මේ හීට් ස්ට්‍රෙස් නැත්නම් තාප ආතතිය කියන එක. දැන් ඕගොල්ලෝ ඕකිඩ් එකක් හිටවල දිනකොට සමහර අය කියන අවුවේ ඕකිඩ් හදන්න පුළුවන් කියලා. අවුවේ හදන්න පුළුවන්. නමුත් ඕගොල්ලෝ සමහරවිට බැලුවොත් හොඳට තේරෙයි මේ අවුවේ හදන ඕකිඩ් වල කොලේ කහ පාට වෙනවා. උඩින් යාන්තමට කහ පාට වෙලා තිනවා අවුවට හුරු වෙලා වගේ සමහරලාට කොලේ දම් පාට වෙනවා. ඊටත් වඩා ලොකු ප්‍රශ්නයක් වෙනවා සමහරලාට කොලේ සුදු පාට වෙනවා නිකන් කොලේ අයන් කරලා වගේ වෙනවා නිකන් මෙතන පිච්චිලා රවුමට. ඒක තමයි මේ හීට් ස්ට්‍රෙස් කියලා කියන්නේ. ඕකිඩ් වගාවට ඒක සුදුසු නෑ. අපි නිසි ආලෝකයක් දෙන්න ඕනේ. අපි ඉදිරියේදී මේ නෙට් හවුස් එකක් හදන එක ගැන කතා කරනවා. එතකොට අපි ගත්තොත් අපි ගහක් ගත්තොත් එහෙම අපි ගහේ බටහිර පැත්තේ නැත්තම් අපි දවල් 12න් පස්සේ එන අවුව අපි පැලයට ලැබෙන සලස්වන්නේ නැහැ. මොකද අපි හැමතිස්සෙම ගහක ගැට ගහනවා නම් අපි නැගෙනහිර පැත්තෙන් තමයි ගැට ගහන්නේ. මොකද අපි දන්නවා දැන් ගහේ උඩ අතුත් තියෙනවනේ. ඉර මුදුන් වෙන වෙලාවට ගහේ අත්ෙන් වැහෙනවා. ගහට අවුව එන්නේ නැහැ. අපි හිතවන මේ ඕකිඩ් පැලේට අවුව වෙන. නමුත් අපි දැක්කොත් 10 විතර වෙනකන් එන්න පැත්තෙන් එන ආලෝකය ඉන්න පුළුවන්. ඒ ආලෝකයෙන් ගහට ලොකු හානියක් වෙන්නේ නැහැ. ඉතින් මේ හීට් ස්ට්‍රෙස් කියන එක අපි අඩු කරගන්න අපි කරන්න තියෙන එකම දේ තමයි සුදුසු සෙවණක් අපි මේ ඕකිඩ් වලට දෙන්න ඕනේ. අද මම ඉස්සෙල්ලා කිව්වේ මේ ඉරට පිළිවෙන පිලිස්සීම සන්බර්න් කියලා කියන්නේ සමහරට මේ වගේ ලප මේ මම ගන්න සුදු පාට එනවා කියලා මේ සුදු පාට ලප විදිහට පිලිස්සෙන්න පුළුවන්. මේකත් මේ සුදු පාට මෙතන මේ පැලනොප්සිස් වල මේ ලප ඇවිල්ලා තියෙන්නේ මේ ඇත්තටම මේ ඉරු එළියට පිලිස්සීමක් මෙතන සිදු වෙන්නේ. මේක ලංකාවේ වෙන්නේ නැහැ. ඇත්තටම මේ මම දන්නේ නැහැ නෝරෙලිය වගේ පැත්තෙන් යනවා කියලා මේ කූල් ඉන්ජරි කියන එක මේකෙදි වෙන්නේ ඇත්තටම මේ ඕකිඩ් කොළ ඇතුළට වල ගහනවා. ඒ කියන්නේ මේ ඇතුළට ගිලෙනවා වගේ වෙනවා කළු පාට නැත්නම් බල්බ් කළු පාට වෙනවා. මේ ඒක වෙන්නේ ඇතුළේ තියෙන මේ ජලය මිදෙන්න ගන්නවා. ඉතින් ලංකාව වගේ රටකට ඒක වෙන්නේ අර මම මේක මෙතෙට ගත්තේ අර මෙහෙම දෙයක් තියෙනවා කියලා පොඩ්ඩක් කියන්න කූල් ඉන්ජරි කියලා එකක් තියෙනවා කියලා. හරි. දැන් අපි ආලෝකය ගැන මෙතනදී කතා කරන්නේ. දැන් මම කතා කරන්නේ මේ අපි ප්‍රධානම දෙයක් තමයි ඕකිඩ් වගාවේදී මේ සෙවණ සපයන එක.
සෙවන සාමාන්‍යයෙන් පොදු පිළිගැනීම තමයි ඩෙන්ඩ්‍රොපි වගේ බොහෝ ඔකිඩ් වර්ග අඩුම ගානේ 100ට අඩුම ගානේ සාමාන්‍යයෙන් 150ක ආලෝකයක් ඕනේ කියන එක. කියන්නේ 150ක සෙවණක් ඕනේ. ඒ සෙවණ දෙන්න අපි පාවිච්චි කරන්න පුළුවන් අපිට ක්‍රම තියෙනවා. අපි ගෙදර ආසාවට හදනවා නම් අපිට ගහක් යට වැරන්ඩ එකක් යට ඊට පස්සේ අපි තුමු ඊටත් එහා ගිහලා අපි තුමු උඩ පැෂන් වලක් වවලා දිනනවා නම් සෙවණ දෙලක් වගේ නැත්නම් වෙනත් වෙලක් වල දිනන ඒක යට ඕකිට හදන්න පුළුවන්. ඒ වගේ අපිට කරන්න පුළුවන්. නමුත් ඉතින් අපි ඊට එහා ගිහලා අපි හදනවා නම් අපිට අනිවාර්යයෙන්ම අපිට පාවිච්චි කරන්න වෙනවා මේ සෙවණ ගෘහ මේ ඕකිට හදන්න. නමුත් අපිට ගෙදර කරනම් අපිට පොඩි එකක් අපිට නෙට් එකක් කොහේ හරි 4 කොනක ගැට ගහලා අපිට ඒකට හදන්න පුළුවන්. නමුත් අපි තුමු අපි පොඩ්ඩක් ඊට එහායින් ගිහලා ව්‍යාපාරික මට්ටමට යනවා කියලා. ඒ ව්‍යාපාරික මට්ටමට යනකොට අපිට අවශ්‍ය වෙනවා මේ යම්කිසි මට්ටමකට මේ හොඳ සෙවණ ගෘහයක් හදාගන්න. මේ සෙවණ ගෘහය හදාගන්නකොට අපේ ලංකාවේ අපි කරන වැරදි කිහිපයක් තියෙනවා මේ සෙවණ ගෘහ හදන අය. එකක් තමයි ඒ ගැන හරි අවබෝධයක් නැහැ. ඇයි මේ සෙවණ ගෘහය හදන්නේ කියලා. එකක් අපි උඩට අපි UV පොලිතින් එකක් කියලා දානවනේ. UV පොලිතින් එක දානකොට අපි UV පොලිතින් එකයි සෙවණ දැලයි එකම මට්ටමින් දානවා. එතකොට වෙන්නේ ඇතුලේ සෙවණ ගෘහය ඇතුලේ උෂ්ණත්වය පුදුම විදිහට වැඩි වෙනවා. උෂ්ණත්වය පුදුම විදිහට වැඩි වුණාම වෙන්නේ ඇතුලේ ඉන්න ප්‍රධානම ඕකිඩ් වලට අපි ඉස්තරාදී කතා කරනවා පලිබෝධ ගැන කතා කරනකොට මයිටාවෙක් කියලා ඉන්නවා. එයාගේ අධි උෂ්ණත්වයේදී යාගේ පැතිරීම ගොඩාක් වැඩි. ඊළඟ එක තමයි අධි උෂ්ණත්වය සහ එතන උෂ්ණත්වය වැඩි වෙනකොට ඇතුලේ හියුමිනිටි එක සමහරලාට වැඩි වෙනවා. ඒ කියන්නේ ආර්ද්‍රතාවයත් වැඩි වෙනවා. මොකද ආර්ද්‍රතාවය වැඩි වෙන විතර උෂ්ණත්වය වැඩි වෙනවා. ඒකට හේතුව තමයි කාබන් ඩයොක්සයිඩ් වායුව අවශෝෂණය කරගන්න පුළුවන් ජල වාෂ්ප වලින්. එතකොට උෂ්ණත්වය වැඩි වෙනවා. එතකොට ඇතුලේ තියෙන එකේ දිලීර හානි වැඩි වෙන්නත් ඉඩ තියෙනවා. අපේ සෙවණ ගෘහ වල තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේ දිලීර හානි වැඩි වෙන එක. ඒකට ඒක ප්‍රධාන හේතුවක් අපි මේ සෙවණ ගෘහ නියමිත උසකින් ගන්නෙ නැහැ. සාමාන්‍ය මීටර 4ක්. ඒ කියන්නේ සෙවණ ගෘහයේ අවම උස අඩි 12ක්වත් නැත්නම් අඩි 13ක්වත් තියෙනවා. අඩි 15ක් වෙනවා නම් ගොඩක් හොඳයි. දැන් ඕගොල්ලන්ට පොඩි මම පරීක්ෂණයක් කරන්නම් කරලා බලන්න. කරවල වෙලාව කාමරේ ටෝච් එකක් ගහලා බලන්න. ටෝච් එක ගහපු දෙන්නම ළඟට ටෝච් එකට අඩියක් ගින් අත තිබ්බොත් එහෙම ඔයාලට පොඩි රවුමක් වගේ පෙනේ. හරිද? එතකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් මේ අඩියක් ඇතුළත මේ අතට ටෝච් එක සම්පූර්ණ මූණට වදිනවා. ඒ කියන්නේ ආලෝකයේ ලොකු අඩුවීමක් වෙලා නැහැ. නමුත් බිත්තියට වදිනකොට ඔයාලට ලොකු රවුමක් පේනවා. ඒ කියන්නේ අර පොඩි එළිය විසිරෙනවා. අන්න ඒක තමයි අපි සෙවණ දෙලින් කරන්නේ. ඒ කියන්නේ ආලෝකයේ තියෙන විසරීත ගුණය කියලා මේ ආලෝකයේ ආලෝකයේ කදම්බයක් එනකොට ආලෝකයේ අටියක් ඇතුළට එනකොට අපි නිකන් බලමුකෝ ගෙදර වහලේ සිදුරකින් බිමට එළියක් වැටෙනකොට උඩි චූටි සිදුරු කියන යට ලොකු ලපයක් වගේම වෙනවනේ. අන්න ඒක තමයි මේ අපි සෙවණ දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ එන ආලෝකෙ කියන්නේ කඩලා පතුරවන. දැන් අපි කරන වැඩේ අපි සෙවණ දෙල පොඩියට අපි සෙවණ ගෘහය වහලා පොඩියට ගැහුවම අර ආලෝකය සෙවණ දැලින් පෙරලෙන ආලෝකය පැතිරෙන්නේ නැහැ. ඒ කියන්නේ ආලෝකය හරි පෙරීමකට ලක් වෙන්නේ නැහැ. එතකොට ඇතුළේ උෂ්ණත්වය වැඩි වෙනවා, පැල වලට ඩැමේජ් වෙනවා, වෙන රෝග හැදෙනවා. ඒින්ද ප්‍රධානම දේ තමයි මෙතනදී ආලෝකය ඇතුළට හොඳ ආලෝකයකට හරි අඩුවීමක් ගන්න නම් නියමිත උස සෙවණ ගෘහයක ගන්න එක. අනිත් එක තමයි ඉතින් අපි ගෙවල් වල හදන ප්‍රශ්න නම් ව්‍යාපාරික වශයෙන් හදනකොට අපි දන්න පැත්තෙන් අවු වෙනවනේ. දැන් පැත්තෙන් අවු වෙන අවුවට ඒ කියන්නේ නියමිත දුරක් ගමන් කරලා තමයි බෙඩ්ස් තියෙනවා. නමුත් ලංකාවේ වගේ පොඩි සෙවණ ගෘහ හදන අයට ඉතින් ඒක කරන්න බෑ. ඒක ගැටලුවක්. ඊළඟ වැදගත් කාරණේ තමයි ඔයගොල්ලෝ මේකට UV පොලිතින් එක නැත්නම් වැසි ආවරණයක් දානවනම් ඒක දාන්න ඕනේ දැල දාලා ඊට අඩි 2ක්වත් උඩින් අවම වශයෙන්. ඒ කියන්නේ වහල කට්ට දෙකකට අපි හදා ගන්න ඕනේ. ඉතින් මේක ව්‍යාපාරික වගේ අපි ගෙදරදී හදන ප්‍රශ්නයක් නැහැ. මොකද අපි ගෙදරදී එච්චර මේ ආසාවට හදද්දී ඔය විදිහට සෙවණ ගෘහ හදන්නේ නැහැනේ. නමුත් ව්‍යාපාරික මට්ටමින් හදනකොට ඒක දැම්මම වෙන්නේ අර මේ ඉස්සලාම දාන්න ඕනේ මේ UV පොලිතින් එකට උඩින් තමයි අපි අඩි 2ක් උඩින් දැල සවි කරන්නේ. එතකොට ඒ අඩි 2ක් උඩින් දැල සවි කරාම දෙක අවු මේ අඩි 5ක් විතර උඩින් සවි කරන්න පුළුවන් තවත් හොඳයි. අර පෙරලෙන ආලෝකය ඉටිකොලයට වැටිලා ඉටිකොලු පොඩ්ඩක් පෙරලා තමයි බිමට එන්නේ. එතකොට අර ආලෝකේ පෙරලා ඉටිකොලයට වැඩි වෙන හින්දා වැඩෙන අපි 150ක් අඩු වෙලා ඉටිකොලයට එන්නේ. එතකොට ආලෝකය අඩු වෙන උෂ්ණත්වයත් අඩු වෙනවා. එතකොට ඇතුළතදී උෂ්ණත්වය අඩු වෙනවා. මම ඉස්සරහට පෙන්නන්නම් එහෙම ළඟදී කරන ප්‍රොජෙක්ට් එකක්
මේ ඒක මේ අපි උපදෙස් දීලා හදන ප්‍රොජෙක්ට් එකක්. ඒකෙදි මේ ඇඟලෝ උෂ්ණත්වය අඩු කරගෙන තියෙන පුදුම විදිහට ඇතුලේ ඇත්තටම නෙට් හවුස් එක ඇතුලේ සීතල එන්න මට්ටමට ඒක හදාගෙන තියෙනවා. මේ දිනේ නෙට් හවුස් වල මේක මේ තායිලන්ත දර්ශනයක්. මේක මේ සවි කරන විදිය මේ රැක්ස් ඇතුලේ සවි කරගන්න විදිය නෙට් හවුස් එකක් හදනකොට මේ යට තියෙන මේ හැම රැක් එකක් යටම දිය පාරක් තියෙනවා. ඉතින් ලංකාවේ මෙහෙම කරන්න අමාරුයි. ඉතින් අපිට එච්චර සල්ලිත් නැහැ. නමුත් ඉතින් මේක පොඩි පොඩි උපක්‍රම දාලා කරන්න පුළුවන් වෙලාවල් තියෙනවා. නමුත් ඉතින් මේක ලොකුවට මෙහි අපිට කරන්න අමාරුයි. මොකද අපි ඕකිඩ් කියන අපේ බොහොම සුළු වගාවක් අපිට මේකට ලොකු වියදමක් දාලා ඒ වියදම ආපහු අපිට අය කරගන්න බෑ. ඉතින් අර අපිට විනෝදෙට වවනායට ඉතින් මේක එච්චර උමනා වෙන්නේ නැහැ. මේ දිනේ තායිලන්තයේ දින ඔය වැන්ඩා වගේ ඔකිඩ්ස් වර්ග එල්ලන පාන්ට් එකක්. මේකෙත් දැන් අපි වැන්ඩ එකක් අපි ගත්තොත් අපි එල්ලන්නේ නෙට් හවුස් එක උඩම කෑල්ලේනේ. නමුත් ඒගොල්ලෝ ඒක පල්ලෙහාට අරන් තිනවා බාර් දාලා උඩින් කියන්නේ එතකොට අර උඩ ආලෝකයේ කෙලින්ම උඩින් ඇවිල්ලා ඉහළින්ම පැලේට වදින එක නතර වෙනවා. දැන් අර මං කිව්වේ මේ ප්‍රොජෙක්ට් එක ඔයගොල්ලන්ට පෙන්නන්නේ මේක මේ ලංකාවේ හොඳ පරිසරවේදියෙක් හදපු ඔයගොල්ලෝ සමහරවල්ලාට සමාජ මාධ්‍ය වලින් දකින්න ඇති අර කඩලාන මේ බැරල්ස් වල ඊටෝලා මේ කරපු ප්‍රොජෙක්ට් එක කරපු මේ මහත්තයා තමයි මේක කරන්නේ. අපිට ඇත්තටම වාසනාවක් හම්බුණා උට මේ සඳහා උපදෙස් දෙන්න මේ සෙවෙනගුවේ හදන උනට පේනවා ඇති මේකේ මේ ඉටිකොලේ සහ වහලේ අතර තියෙනවා මේ අඩි 2.5ක විතර ગેප් එකක්. මේ තියෙන ඉටිකොලේ මේ කළු පාට මේ පටි යන්නේ එතනින් උඩ තියෙන වහල මේ නෙට් එක මේක ටිකක් ලොකු ව්‍යාපෘතියක්. මේකේ මේ හින්දා දැන් මේක නෙට් හවුස් හදන කට්ටියක් තමයි හැදුවේ. නමුත් ඒගොල්ලෝ මුලින් කැමති වෙලා තිබුණෙත් නැහැ. මෙහෙම ඒවා හදලා නැහැ, හදන්න බෑ කියලා. නමුත් අදාළ පුද්ගලයාගේ බලකිරීම මත ඕගොල්ලෝ මේක හදන්න උනා. මේ හදපු විදිය මෙන්න මේ විදියට අපිට නෙට් හවුස් එකක් දැන් ව්‍යාපාරිකරණයට හදන්න පුළුවන්. ඇතුලේ ගොඩක් උෂ්ණත්වය අඩු කරගන්න පුළුවන්. අපිට ඒක ඉතාම හොඳට ඩිවලොප් කරගන්න පුළුවන් පැල ටික ඇතුලේ. ඒක ඉතින් ලොකු වාසියක් ව්‍යාපාරික වගාකරණයට. හැබැයි ඒකත් කියනෝනේ මේකේ වියදම් පාර්ශ්වය වැඩි. අර අපි සාමාන්‍ය හදන නෙට් හවුස් වලට වඩා මේ වගේ නෙට් හවුස් හදන අය ඇත්තටම දැන් මේ පිරිස මේක පුහුණුවේ ලංකාවේ නැහැ. මේක තමයි නෙට් හවුස් එකක් හදන හරි ක්‍රමය. UV පොලිතින් එකක් දානවා නම් නමුත් මේ විදිහට හදන අය මම දන්නේ නැහැ ඉන්නවද කියලා. මේ තියෙනෙත් ඒක මේ හදාගෙන යන මුල් අවස්ථාවේ ගත්ත ෆොටෝ එකක්. මේක මේ ඊළඟට අර මම කලින් පෙන්වන වතුර තියෙනවා. දැන් මේ මහත්ය කර වැඩේ මේකට මෙහෙම අපි යටින් වතුර කැනල්ස් ඇලවල් දාන්න ඕන කිව්වා. මෙයා ඒක තව ව්‍යාපෘතිය සම්බන්ධ කරගත්තා. මෙයා මාන් ටැංකිය හයි කරා යට. දැන් මේක ද්විත්ව ප්‍රොජෙක්ට් එකක්. ඒ කියන්නේ උඩ ඕකිඩ් යට මාළු ටැංකි. මේක ලොකු ව්‍යාපෘතියක්. මේක ඇත්තටම අපි දැන් මේක ඉස්සරහට ලංකාවේ නියම ව්‍යාපෘතියක් විදිහට මේ වගේ ව්‍යාපාර දෙකක් එකට ගෙනියන්න පුළුවන්ද කියලා අත්අදා බැලීමක්. මේක ඇත්තටම මේ විදිහේ නෙට් හවුස් එකක් මම දන්න විදිහට පළවෙනි එක ලංකාවේ. මේ අර මාළු ටැංකිය වල වතුර පුරවනකොට මේ ළමයි මේක ඇතුලේ පීනන එකක් මේ දාලා තියෙන ටැංකිය වලට බෑ. හරි දැන් ඕක තමයි අපි අද කතා කරන්නේ. මේ ටික තමයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් සෑහෙන කාලයක් ගියා. මෙතන ඕගොල්ලෝ සමහරලාට තේරෙන්නේ නැති දේවලුත් තියෙන්න පුළුවන්. සමහරලාට මගේ දෝෂ තියෙන්න පුළුවන්. මට හරියට කියලා දෙන්න බැරි. නමුත් පොඩි උත්සාහයක් ගත්තා මේ කියලා දෙන්න. මෙතනදී ඕකිඩ් කියන හදන්න කිසිම අමාරුවක් නෙමෙයි. අර මූලික දැනුම සහ ඕකිඩ් ගැන දැනුම වැඩි කරගන්න එක අපිට හොඳයි. මොකද අපිට ඒකෙන් යම්කිසි ආස්වාදයක් ලබන්න පුළුවන් අපි වගාවේ නියැලෙනකම. ඉතින් අපිට ඒ ආස්වාදය අපිට ලබා ගන්න පුළුවන් නම් ඉතින් අපි ඒක ලබා ගන්න එකම තමයි හොඳ. මොකද ගස් එක්ක අතර ඉන්නකොට ඉතින් ඕගොල්ලන්ට තේරෙයි ඒක සෑහෙන දෙයක් ඇඟට දැනෙන දෙයක්. ඉතින් ඕගොල්ලෝ ප්‍රශ්න තියෙනවා නම් දැන් මම කියන විදිය අවුල්ද ඒ වගේම ප්‍රශ්න තියෙනවා නම් ඕගොල්ලෝ පුළුවන් මට අපේ Facebook page එකට සමූහයට ඇවිල්ලා ඒක කියන්න. මේකේ අඩුපාඩු තියෙනවා නම් අපිට කියන්න. දැන් ඉදිරි වැඩසටහන් වලදී මේක දිගටම යනවා. අපි පොහොර භාවිතය පලිබෝධ හානි ඔක්කොම සම්පූර්ණම ඕගොල්ලන්ට ඕකිඩ් වගාව වෙන සියලුම දේවල්
මේකෙදී කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ හින්දා ඕනට ප්‍රශ්න තියෙනවා නම් දැන් අහන්න පුළුවන්. ඔක්කොම නිදිත් දන්නේ. ඕකිඩ් පාත්ති වල යටින් වතුර තියෙන වැදගත්කම මොකද්ද? එකක් තමයි දැන් ඕකිඩ් වලට ඇත්තටම ඕකිඩ් මුල් පල්ලෙහාටනේ එල්ලෙන්නේ. පල්ලෙහාට එල්ලෙනකොට යට ඉඳලා උඩට යන ජල වාෂ්ප මාර වැදගත් එයාගේ ජල අවශ්‍යතාව සපුර ගන්න. ඒ අනිත් එක තමයි මේ යට ජලයේ තියෙනකොට මෙයාට පුළුවන් මේ උෂ්ණත්වය උරා ගන්න. ඒ කියන්නේ දැන් තායිලන්තේ ඕවා නරඹන්න ගිහපු අය සමහර අය දන්නවා ඇති ගියාම මේ උෂ්ණත් ඒගොල්ලෝ මේ කියන්නේ තායිලන්තේ ගොඩක් රස්න රටක් දැන් මේ අපි චෙන්මායි චෙන්ඩායි වගේ පළාත්වල සමහරලාට ඕකිඩ් බලන්න ඇවිදිනකොට ඔළුව කැක්කුම අපිට එළිය ඇවිදින්න බෑ. නමුත් ඒගොල්ලෝන්ගේ මේ හට් ඇතුලේ හරි සිසිල් බවක් තියෙන. මේ ප්‍රධාන හේතුව ඒගොල්ලෝ කැනල් නැත්තම් මේ ඇලවල් හදලා ඒ ඇලවල් උඩ තමයි මේ ඕකිඩ් හදලා තියෙන්නේ. නමුත් දැන් අපි ඇත්තටම අපිට තාම ඒ ලෙවල් එකට ළඟා වෙන්න බැරි වෙලා තියෙනවා මේ ඕකිඩ් අපේ මේ වගාව. ඉතින් අපි බලමු මේ ඉස්සරහට අපිට මොකද්ද මේ එහෙම අපිට කරන්න පුළුවන් කියලා. දැන් අපි මේ ව්‍යාපෘතියත් අපි එක නියම ව්‍යාපෘතියක් විදිහට ගන්නවා. ඒක තමයි තියෙන්නේ. තව කාටද ප්‍රශ්න තියෙනවද අහන්න? ප්‍රශ්නයක් තියෙනවා. උදේ වරුවේ ආලෝකය නැතුව හවස් වරුවේ ආලෝකයෙන් කිසිම වැඩක් නැද්ද ඕකිඩ් වලට? නෑ එහෙම එකක් නෑ. ආලෝකයේ කිසිම මේ ආලෝකයේ උදේ දවල් කියලා නෑ. උතන ප්‍රශ්නේ තියෙන්නේ ආලෝකයේ තීව්‍රතාවය. ඒ කියන්නේ ආලෝකයේ තීව්‍රතාවය දවල් ගොඩක් වැඩිනේ. ඒ ආලෝකයේ තීව්‍රතාවය වැඩි වෙනකොට අපි දැන් නෙට් හවුස් එකක් ගහන්න උදේ දවල් රෑ උදේ දවල් ආලෝකයේ කිසිම ප්‍රශ්නයක් නෑ. නමුත් අපි නෙට් හවුස් එකෙන් පිට හදනකොට අපි උදේ ආලෝකයේ ඕකිඩ් වලට හොඳයි. මොකද දවල් ආලෝකයේ ඕකිඩ් වලට වැඩිනේ. වැඩි කියන්නේ ඕකිඩ් හැදෙන්නේ සාමාන්‍යයෙන් වනාන්තරවල ගස් සෙවණේ නැත්නම් අඩු ආලෝකයක් තියෙන තැන්වල හැදෙන ගහක්නේ. එතකොට යාට අපි උදේ ආලෝකයේවත් තියෙන්න ඕනේ කියලා කියන්නේ අන්න ඒ හේතුව නිසා. මොකද ඕකිඩ් වලට ටිකක් තියෙන්න ඕනේ අර ඒ වගේ ලපටි ආලෝකයක්. නමුත් හවස් වගේ ආලෝකයක් සුදුසුයි. නමුත් ඔය මැද තියෙන අපි හිතමු දැන් දවල් 10:00 ඉඳලා හවස 3:00 4 වෙනකන් ආලෝකය ඩිරෙක්ට් කෙල්ලේ ඕකිඩ් වලට වැටෙනවා නම් ඒක අහිතකරයි. නමුත් නෙට් හවුස් එකක් තියෙනවා නම් උදේ 6 ඉඳලා හවස 6 වෙනකන් ආලෝකයේ කිසිම ගැටලුවක් නැහැ. හෙලෝ. ඔව් අහන්න ප්‍රශ්න. මට දැනගන්න ඕනේ මේ හූනෝ පැලවලට මේ හානි කරනවද? කවුද? හූනෝ ගෙකෝස්. මම දන්නේ විදියට නම් හූනා කියන්නේ මාංශ භක්ෂක සතෙක්. එතකොට ඌට පැල කන්න උමනාවක් නැහැ. අව කටුස්සෝ නම් හිටපුවම මුල් හපලාරෝ මේවා කරනවා කියලා තියෙන මම අහලා නැහැ හූනෝ එහෙම ඕකිඩ් පැල වලට හානි කරනවා කියලා. හැබැයි හූනා මෙහෙමයි. හූනා ඕකිඩ් පොට්ටස්සේ රිංගනවා සත්තු හොයාගෙන. හූනා ඇත්තටම සේවයක් කරන්නේ. ඕක වැරදි විදිහට හිතන්න පුළුවන් දකින්න කෙනෙක්. ලේනෝ ලේන්නු නම් ඉතින් ඔය අතට අහු වෙන එක කාලා දානවා සමහරවිට. ඔය මගේ පොට්ස් වල තියෙන මේ මීඩියා එකත් අරන් යනවා. ඒක සාමාන්‍යයි ඉතින්. Okay, thank you. ඔව්. හරි තව ඉන්නවත් ප්‍රශ්න තියෙනවා කට්ටිය. සර් මේ මට තියෙන ප්‍රශ්නයක් මේ අපේ පොට්වලට කළු කූඹි එනවා මොකද දන්නේ? කළු කූඹි එන්නේ පොට් එකේ සාමාන්‍ය තෙතමනෙට සිසිල් ගතියට එන්නේ. ඕකට මට දැන් මෙතනදී කියන්න අමාරු. ඕකට මම බෙහෙතක් දාලා තිනවා අපේ ගෲප් එකේ. ඒකේ ගයිඩ්ස් වල තියෙනවා කුඹු කරදරෙන් කුඹු පළවා හරින බෙහෙතක්. ඒක ගැව්වම කුඹුව ඉන්නේ පැත්ත පළාත දුවලා යනවා. ඒක සාමාන්‍යයෙන්ම මිංචි කොළ සුදු ලුණු ඊට පස්සේ දෙහිලෙලි එකට දාලා හදාගන්න එකක්. ඒ හදන විදිහ ටිකක් දීර්ඝයි. ඒක ඔක්කොම විස්තරේ මම දාලා තිනවා. ඒක බලන්න. ඔකිඩ් වගාර අත්ලක් සමුවේ ගයිඩ් එක බලන්න. ඒකේ තියෙන ඔක දාලා. හා. කොහොම ස්තුතියි. හරි. තව ප්‍රශ්න තියෙනවද? ඔව් ප්‍රශ්නයක් තියෙනවා මේ අපි නෙට් හවුස් එක ගහන්න ඉන්න ඉඩමේ මේ වැහි වතුරෙන් යට වෙනවා. ඒක මේ අපි පුරවන්න ඕනද නෙට් හවුස් එක ගහන්න කලින්? නේ එතකොට රැක්ස් ගහනකොට රැක්ස් වැහි වතුරෙන් අඩි කීයක් යට වෙනවද? අඩි
දෙකක් විතර යට වෙනවා. හරි එහෙනම් රැක්ස් අඩි 4ක් විතර උඩින් ගහන්න. අඩි ඒ කියන්නේ යට වෙන වතුරට උඩින් රැක් එක තියන්නේ. ඕක ලොකු ප්‍රශ්නේ තියෙන්නේ මේ රැක් පැල ටික ගහන්නේ කියලානේ. ඒතකොට වතුර යට වෙන මට්ටම බලලා ඊට උඩින් රැක් එක ගහන්න කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි thank you sir. ඔව්. තව ප්‍රශ්න තියෙනවද කට්ටියට? නලින්ද මහත්තයා ඔව් කියන්නේ අපි කියන්නේ කඩෙන් මල් අර හොඳට මල් පිපිලා තියෙන පැල ගේනවා ඒ උනාට ඊට පස්සේ ඒ ගස් වලින් එක මලක්වත් එන්නේ නැති හේතුව තමයි දැනගන්න ඕනේ. නෑ එහෙම හේතු නැහැ. ඒ කියන්නේ එහෙම හේතුවක් නැහැ කියන්නේ ඒවට හේතුවක් නැත්තම් උත්තරයක් දෙන්න තමයි ඒක එහෙම හේතුවක් නෙමෙයි තියෙන්නේ. හරිද? ඒකක් අපි ඒක වරද්ද ගන්න ප්‍රධානම තැන එකක් තියෙනවා. අපි පැලේ හරි තැන තියන්නේ නැති එක. මම ඉස්සරහට කතා කරන්න දැන් මෙතනදී ඕක මේ කතා කරන්න ටික අපහසුයි. මල් හටගන්න හේතු තියෙනවා. මල් හටගන්න නැති වෙන්නත් හේතු තියෙනවා. ප්‍රධානම එක තමයි නියමිත ආලෝකය ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ පොහොර ලොකුවට වැදගත් වෙන්නේ නැහැ. නියමිත ආලෝකය නියමිත තෙතමනය ඔය දෙක ලැබෙන්නේ නැත්නම් මල් වෙන්නේ නැහැ. දැන් අපි හිතමු දැන් ඔයා ඔකිට ගෙනලා තියෙන්නේ අඩු ගන්න උදේ කාලේවත් අවුව වැටෙන්නේ නැති තැනක් කියලා. නැත්නම් ගේ ඇතුලේ කියලා. එතකොට ඒක මලක් ගන්න බෑ. ඒ කියන්නේ මල් හට ගැනීමේ ප්‍රධාන සාධකය ආලෝකය. ඒ කියන්නේ ආලෝකය තමයි ගහක ජීවය. ඒ මල් හට ගන්න හෝමෝන ක්‍රියාත්මක වෙන්න මේ ඔක්කොම දෙයට වැදගත් වෙන්නේ ආලෝකය. ඉතින් ඒ ආලෝකය හරියට එන්නේ නැත්නම් මල් හටගන්නේ නැහැ. ඔය පෝර ආරෝමේව නෙමෙයි වැදගත්. මල් හට ගැනීම තමයි වැදගත්. හරි. හෙලෝ. හෙලෝ. අසන් මේ 11ට විතර වැටෙන අවුව එතකොට හොඳ නැද්ද? උදේ වරුව අවුව වැටෙන්නේ නැහැ මේ පැත්තට. ඔයාගේ නෙට් හවුස් එකක් තියනවද නෙට් හවුස් එකක් නැද්ද? මම සාමාන්‍ය නෙට් එකක් ගහලා තියෙන්නේ. මම ඉස්සෙල්ලා කිව්වා වගේ නෙට් එකක් තියෙනවා නම් උදේ 6 ඉඳලා හවස 6 වෙනකම් ඕනෑම වෙලාවක කිසි අවුලක් නැහැ. ඒ කියන්නේ උදේ අවුව උවමනාම නේ මොකද ඒක මේ අපේ අය හදපු එක කතන්දරයක්. එහෙම එකක් නැහැ. ගස් වලට උදේ අවුව හවස අවුව කියලා එකක් නැහැ. දැන් අපි ගත්තොත් වාගෙදර අඹ ගහක් කොස් ගහක් අවුව මොන අවුවද ඕනේ කියලා නැහැනේ. උදේ අවුව ඕනේ කියන්නේ ඇත්තටම නෙට් හවුස් හදන්නේ නැති කට්ටිය. ඒගොල්ලොන්ගේ අඩුම තරම උදේ අවුවත් වැටෙන තැනක් තියෙන්න ඕනේ. හරිද? උදේ අවුවත් වැටෙන තැනක් නැත්තම් ඉතින් ඒකට අවුව කොහොම ගැටෙන්නේ නැහැනේ. ඉතින් නෙට් හවුස් එකක් දවල් අවුව දාගන්නත් බෑනේ. ගහ පිච්චෙනවනේ. ඒකයි උදේ අවුව ඕනේ. ඒක නෙට් හවුස් එකට අදාළ නැහැ. මම නෙට් එකක් ගහලා තියෙන්නේ. අර ගෙට වැහිලා තියෙන ඉස්සරහ පැත්ත ඔක්කොම ඊර පායන්නේ අනිත් පැත්තෙන් නිසා මම ඒ පැත්තට නෙමෙයි හදලා තියෙන්නේ දවල් වෙනකොට ඉර වැටෙන පැත්තට. ඔව් එතකොට අපේ කීයක් අවුව තියෙනවද නෙට් හවුස් එකට? 11 ඉඳන් ඉතින් හැන්දෑවිර බහිනකම් අවුව තියෙනවා. ආයේ හොඳටම ඇති. කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳයි. thank you. අන්න මත්ත මේ අපිට ප්‍රශ්නයක් අහන්නද මේ මූල පද්ධතිය වර්ධනයේට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල මොකක් හරි වැදගත්කමක් තියෙනවද? මොකක්ද මට ඇහෙන්නේ නැහැ ඔය ප්‍රශ්නේ. මූල පද්ධතිය වර්ධනයේට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් යෙදීම මම YouTube එකේ දැක්කා නෑ. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියන්නේ මෙහෙමයි. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් අපි දැම්මේ ගම හයිඩ්‍රජන් ඔක්සිජන් එක කැඩිලා H2O2 නේ. එතකොට ඕකේ ඔක්සිජන් අණුව ගැලවෙනවනේ. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියන්නේ ඇත්තටම ලංකාවේ තියෙන්නේ 100ට 6 සාන්ද්‍රණයනේ. මට මතක නෑ 120 හරි 6 හරි මට හරියට මතක නෑ 120 එකක් තියෙනවා එක එක රේට්ස් වලට තියෙනවා. ඒකට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් අපි ගන්නේ සමහරවිට ෆංගිසයිඩ් එකක් විදියට. නැත්නම් දිල්ල නාශකයක් නැත්නම් බැක්ටීරියා නාශකයක් විදියට. නමුත් ඒකේ ශාකයේ යම්කිසි හානියක් තියෙනවා. නමුත් සමහර දිල්ල කන්ට්‍රෝල් කරගන්න බැරි වුණාට අපි දෙන්න. නැත්නම් ඒක මූල වර්ධනයේට අපි හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් දාපු ගමන්ම ඒක ජලාණුව ඔක්සිජන් අණුවක් ගැලවුණාම ඉතුරුනේ ජලාණුව. ඉතින් ඒක වතුර තමයි ගහට. ඒකේ වෙන විශේෂයක් නෑ. එකක් නෑ. නෑ.
හරි. සාමාන්‍යයෙන් බැලන්ස් ෆර්ටිලයිසර් කියන්නේ NPK බැලන්ස් එකක් තමයි ගහකට හරියන්නේ මේ මුල හැදෙන්න. ફોස්ෆරස් මහ ලොකුට ඕනෙත් නැහැ. සාමාන්‍ය බැලන්ස් ෆර්ටිලයිසර් එකක් ගියාම මූල වර්ධනයට ඉතාම හොඳයි. ඒක අපි කතා කරමු. දැන් අපි ඊළඟ එකේ තියෙන පොහොර ගැනනේ. අපි එතනදී කතා කරමු. හොඳයි මහත්තයා. ඔව්. තව ප්‍රශ්න තියෙනවද කට්ටියට? හරි ප්‍රශ්න නෑ වගේ ඉන්නේ. ප්‍රශ්න ඔයගොල්ලෝ තියෙනව නම් අපේ Facebook live එකේ යනවනේ. Facebook live එකේ ඔයගොල්ලෝ පුළුවන් ඒකේ යටින් කමෙන්ට් කරන්න. නැත්නම් මට නම් ඉන්බොක්ස් කරන්න එපා. මට බලන්න වෙලාවක් නැහැ ගොඩක් වෙලාවට. අපේ group එකේ දාන්න post එකක් විදිහට මෙන්න මේ ප්‍රශ්න ආවා. මේක හරියට වුණ නැත්නම් වනින්න වැඩුම් අරගෙන ඔක්කොම දාන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. අපි සාදරයෙන් බාර ගන්නවා. මොකද මේක පොඩි අත්දහ බැලීමක් ප්‍රායෝගික අපහසු මේ වගේ දෙයක් එක තැන ඉඳලා කරන්න නැත්තරම පැලයක් අතේ නැතුව පැල ගෙනාව නමුත් මේකෙන් පෙන්වන්නේ කොහොමද කියලා ඉන්නේ හරියට පේන්නෙත් නැහැ ඉතින් මොකුත් කරන්න බෑ ඒ හින්දා මේක පොඩි උත්සාහයක් මේ ඇත්තටම අපේ ශ්‍රී ලංකා ඕකිඩ් බ්‍රීඩර්ස් සර්කල් එකට අපිට උවමනා වුණේ ඔගොල්ලන්ට දැනුම දෙන්න අපි ඉස්සරහට ලොකු වැඩ පිළිවෙලක් කරන්න බලාපොරොත්තු වෙන එකක් තමයි මේ ලංකාවේ ඕකිඩ් බ්‍රීඩින් කියන එක ටිකක් දියුණු කරන්න. බ්‍රීඩින් කියන්නේ මේ අපේ ඕකිඩ් අපිටම හදා ගන්න පුළුවන් කියන තැන අපි ඉන්නේ. අපි පිට රටින් ගේන්න ඕනේ නැහැ. අපිට හැකියාව තියෙනවා අපේ ඕකිඩ් අපිටම හදන්න. ඒතන ඉන්නේ අපි ඒකට පොඩි ගැම්මක් දෙන්න තමයි මේ ලංකාවේ උඩවැඩිය අභිජනකයින්ගේ සංගමය කියලා එකක් පිට කවය කියලා එකක් පිටවගෙන අපි වැඩ කරන ඕගොල්ලන්ට පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න. ඒ කියන්නේ ඕගොල්ලන්ට උඩවැඩිය දැනුම වැඩි කරගන්න පුළුවන්. අපි ඉදිරියේ උඩවැඩිය ප්‍රදර්ශන කරනවා. මේ දැන් තියෙන කොවිඩ් ප්‍රශ්නේ හින්දා අපිට කරන්න අමාරුයි. ඊට පස්සේ අපි පාසල් වලට ඊට පස්සේ විශ්වවිද්‍යාලයක අපි මේ දැනුම බෙදා ගන්න කැමතියි. මොකද අපිත් එක්ක අපේ සංගමයත් එක්ක දැනට විදේශ රටවල් වල ඉන්න ඕකිඩ් සොසයිටිස් නැත්නම් සංගම් එකතු වෙලා තිනවා. මේ ඇත්තටම මේ ලෝකේ හැමතැනම ඕකිඩ් සංගම් තියෙනවා. නමුත් මේ මෙතන විශේෂත්වය තමයි මේ කිසිම සංගමක් ඇත්තට ව්‍යාපාරික මල් වගාව ප්‍රචලිත කරන කට්ටිය නෙමෙයි. මේගොල්ලෝ ඔක්කොම කරන්නේ මේ විනෝදයක් පිණිස උඩවැඩියා වගා කරන කට්ටිය දිරිගන්නන එක. අපි කරන්නේත් ඒක මේ විනෝදයට උඩවැඩියා වගාව දිරිගන්නන අයට ඒ වගේම අපි ඉතින් ව්‍යාපාරික කරන අයට අපි උදව් කරනවා. මේ සමූහයෙන් අපි ඉදිරියට කරගෙන යනවා. අද ඉතින් මේ වැඩසටහනට සහභාගී වුණාට ඔයගොල්ලන්ට බොහොම ස්තුතියි. අපේ අනිත් වැඩසටහන් දෙකටත් සහභාගී වෙන්න. අපි මේ දෙකත් අපි එකක් උඩවැඩිය වගාව පොහොර භාවිතය අනිත් එක උඩවැඩිය වගාව රෝග සහ පලිබෝධ මර්ධනය ඒක කරනවා. මේ සාමාන්‍ය පැය 8ක විතර ප්‍රෝග්‍රෑම් එකක් අපිට අමාරුයි එක දිගට කරන්න. ඒ හින්දා මේ පොඩි කඩලා කෑලි වලට කඩලා තමයි මේ කරන්නේ. මේකේ අඩුපාඩු තියෙනවා නම් ඒවත් අපිට කියලා දෙන්න. අපි ඒක හදාගෙන ඊළඟ පාර ඔයගොල්ලන්ට හොඳ වැඩසටහනක් කරන්න උත්සාහ කරන්න. බොහොම ස්තුතියි. අයබෝවන්. Thank you, sir. Okay, you're welcome. Thank you. Thank you. Thank you. Thank you. Thank you.